අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් වූ නමස්කාරය වේවා. ධම්ම ස්වාමී ලෝක ස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක්
ශ්‍රවණය කරන්නටයි. අද ධර්මානුශාසනාව තුළින් අපි අපගේ පින්වතුන්ට බොහොම වටින ධර්ම කාරණාවක් මේ හෝරා දෙක තුල දේශනා කරන්නට බලාපොරොත්තු වෙනවා. අද මම දේශනාවට තෝරාගත්තු මේ ධර්ම මාතෘකාව කුමක්ද කියන කාරණාව පැහැදිලි කරන්නට කලින් ඒ සඳහා මූලික ප්‍රවේශයක් දේශනාවට ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. අපගේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ පහළ වෙලා මේ ලෝකයාට සසර දුක නිවාලන මඟ බොහෝම අනුකම්පාවෙන් දේශනා කළා. අපේ පින්වතුන් කල්පනා කරලා බලන්න, ඔබත් මමත් මේ ඉපදලා තිබෙන මනුෂ්‍ය ආත්ම භාවය කොයිතරම්නම් වටින මොනතරම් වැදගත් මනුෂ්‍ය ජීවිතයක්ද? කල්ප ගානකට පස්සේ ලැබෙන අති දුර්ලභම අවස්ථාවක් මේ බුද්ධෝත්පාද කාලය තුල මනුෂ්‍ය භවයක් ලැබීම. අපි පින්වතුන් දන්නවද මේ බුද්ධෝත්පාද කාලයේ මේ මනුෂ්‍ය ජීවිතය ලැබෙන්නේ පෙර ජීවිතේ මොන වගේ කුසලයක් අපට වැය වෙන්නේ නැද්ද කියලා? ඒ කාරණාව ගැන හිතන්න නම් ඒක තේරුම් කරගන්නත් මං හිතන්නේ හොඳ ප්‍රඥාවක් අපට තියෙන්න ඕන. අපි ගිය ජීවිතේ කවුරු හරි සත්‍යයක් කියලා ඉඳලා තියෙනවා. ඒක මිනිසෙක් වෙන්න පුළුවන්, ඒක දෙවියෙක් වෙන්න පුළුවන්, ඒක නිර්සත්‍යයක් වෙන්න පුළුවන්, ඒක තිරිසන් සත්‍යයක් වෙන්න පුළුවන්. මේ මොනවා හරි ජීවිතයක අපි හිටියා. ඒ පෙර ජීවිතේ ඉඳලා පිටati මේ ජීවිතයට එනකොට පෙර ජීවිතේ මරණාසන්න චිත්ත වීතියේ අපට වැය වෙච්ච කුසල පක්ෂය කොයිතරම් බලගත් කුසල පක්ෂයක්ද කියලා තේරෙන්නේ අපට යන්න තිබිච්ච ජීවිත අටක් ඒ කුසල පක්ෂයේ මගහර උපේකේ තිබෙන බලය ගැන හිතද්දී. මොකද යන්න තිබිච්ච ජීවිත අට පිටati ගිය ජීවිතේ ඉඳලා මේ ජීවිතයට අපි එනකොට අපිට නිරේ උපදින්න තිබුණා. අපි නිරේ ලෝකේ ගිය ජීවිතේ ඉඳලා මේ ජීවිතයට එනකොට උපදින්න තිබුණා. එහෙනම් නිරය ජීවිතය වහන්න තරම් අර විපාක දුන්නු කුසලයේ බලවත් වෙලා තියෙනවා. නිරය ලෝක කීයක් තියෙනවද? එකක් දෙකක් කමක් නෑ. මහා නිරයවල් 8ක් තියෙනවා. අනු නිරයවල් 128ක් තියෙනවා. එන සියලුම නිරයවල් තිබෙනවා 136. ওই නිරයවල් 136ම වහන්න තරම් ඒ යන්න තියෙන මාර්ග වහන්න තරම් අර කුසලයේ බලවත් වුණා. ඊළඟට පින්වත්නි අපිට නිරය ලෝක ටික අපි වැළකුවා කියලා. නමුත් පින්වතුනි තිරිසන් භවයකටත් අපිට යන්න තිබුණා. නමුත් තිරිසන් භවයට යන එකත් අපේ එන පෙර ජීවිතේ මරණාසන්න චිත්ත වීති විපාක දෙන කුසල කර්මී බලවත් වෙලා තිබෙනවා. තිරිසන් භවයට යන්න තියෙන පාරවල් ටික වහන්න. තිරිසන් භවයේ වැහුවා පින්වතුනි ඊළඟට තවත් අවස්ථාවක් තිබෙනවා. ප්‍රේත වෙන්න පුළුවන්. ප්‍රේත භව ලබන එකත් අමාරු දෙයක් නෙමෙයි. ප්‍රේත භවයක් ලබන්න
අපට ඉඩකඩ තිබුණා. කවුරුත් පින් කරලා ප්‍රේතය වෙන්නේ නැහැ. එම් ප්‍රේත භවයක උපදින්න පව් අපි ළඟ තිබුණා. නමුත් අර මරණාසන්න චිත්ත වීතියේ විපාක දුන කුසල කර්මයේ ශක්තිමත් වුණා. අර ප්‍රේත භවයට යන්න තිබිච්ච පාරවල් ටික වහන්න. ඊළඟට අපි പ്രേත භවයෙන් මිදිලා ඔන්න මනුෂ්‍ය ලෝකයක ඉපදුනා. ටිකට මේ මනුෂ්‍ය ලෝකයක ඉපදුනා. අපි පිටුතුන් බලන්න මේ විශ්ව ධාතුවේ කොයිතරම් මනුෂ්‍ය ලෝක තියෙනවද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා සක්වලකට එක මනුෂ්‍ය ලෝකයක් තියෙනවා. ලෝක 31කට එක මනුෂ්‍ය ලෝකයක් තියෙනවා. මේ විශ්ව ධාතුවේ එවැනි මනුෂ්‍ය ලෝක කොච්චරද? නිමක් නෑ. කෙලවරක් නෑ. භාග්‍යවතුන් වහන්සේ හිතන්න අපට උපමාවක් කිව්වා. කෝටි ලක්ෂයක් සක්වලක් කියන මේ විශ්ව ප්‍රදේශය හිතන්නකෝ අබ පෙට්ටියක් කියලා. කෝටි ලක්ෂයක් සක්වලක් කියන විශ්ව ප්‍රදේශය හිතන්නකෝ අබ පෙට්ටියක් කියලා. ඊ අබ පෙට්ටියෙන් එක අබ ඇටයක් දාන්න කිව්වා දකුණු දිශාවට යන ගමන් එක සක්වලකට. ඊ අබ පෙට්ටිය අරගෙන උන කවුරු හරි කෙනෙක් දැන් දකුණු දිශාවට යනවා විශ්වයේ කෙලවර හොයාගෙන. හමු වෙන එක සක්වලකදී එක අබ ඇටයක් දාන්න කිව්වා. එහෙම දකුණු දිශාවට යන්න කිව්වා. එහෙම දකුණු දිශාවට යනකොට අර කෝටි ලක්ෂයක් සක්වලක් කියන විශ්ව ප්‍රදේශයේ ප්‍රමාණයේ අබ පෙට්ටිය අබ ඇටට කිවර වෙයි කිව්වා. හැබැයි දකුණු දිශාවට තියෙන සක්වලවල් ගාන ඉවර වෙන්නේ. එහෙනම් අපේ පින්වතුන් හිතන්න මේ විශ්ව ධාතුවේ කොයිතරම් නම් මනුෂ්‍ය ලෝක ඇද්ද? මොනතරම් මනුෂ්‍ය ලෝක මේ විශ්වයේ තියෙනවද? නමුත් ඔය තරම් මනුෂ්‍ය ලෝක තිබුණට ඔබත් මමත් බලන්න පෙර ජීවිතේ කොයිතරම් මහ පිනකටද විපාක දීලා තියෙන්නේ? මරණාසන්න චිත්ත වීතේ විපාක දුන කුසලයේ කොයිතරම් බලවත්ද? මේ විශ්ව ධාතුවේ මේ තරම් කෙලවරක් නැති මනුෂ්‍ය ලෝක තියෙන විශ්ව ධාතුවේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච නිවන් කාලයක මේ මගුල් සක්වලේම තෙරුවන් ඉන්න රටක උපදින්න පුළුවන්කමක් ලැබුණා. එහෙනම් මේ අවස්ථාව ඔබත් මමත් ලැබුවේ මොනතරම් පිනක් වියදම් කරලාද කියලා බලන්න. මම ඒකයි අර මුලින් මතක් කළේ මේ ලැබිච්ච පින මේ ලැබිච්ච අවස්ථාව පෙර ජීවිතයේ ඉඳලා මේ ජීවිතයට ආපු මේ ගමන තේරුම් කරගන්නත් කෙනෙකුට විශේෂ ප්‍රඥාවක් අවශ්‍යයි. දුෂ්පාඥයෙකුට මේක තේරුම් කරගන්න බෑ. අපි මනුෂ්‍ය ලෝකේ දැන් තෙරුවන් ඉන්න රටක ඉපදුනා. නමුත් ඔහොම ඉපදුනත් අපි මිත්‍යා දෘෂ්ටික වෙන්නත් පුළුවන් නේ. නමුත් අපි මිත්‍යා දෘෂ්ටික උනේත් නේ. අපි මිත්‍යා දෘෂ්ටික නොවි ඉපදුනත් අපිට ධර්මයේ තේරුම් කරගන්න ප්‍රඥාවක් තේරුම් කරගන්න බැරි ප්‍රඥාවක් ලැබුණා නම් ඒකත් මොනතරම් අලාභයක්ද? ඊළඟ අපිට ශන සම්පත්තියක් ලැබුණා. එහෙනම් මෙන්න මේ කියන සසරේ අති භයානක අනතුරු කිහිපයක් උපදින්න තිබිච්ච අවස්ථා කිහිපයක් මගහරවල තමයි බුද්ධෝත්පාද කාලයක තෙරුවන් ඉන්න රටක ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් ප්‍රඥාවක් ඇතුව සම්මා දිට්ඨිකව මනුෂ්‍ය භාවයක් ලැබුවේ පෙමුතුරි පෙර සංසාරේ අනන්ත ප්‍රමාණ කුසල් ගොඩක් වැය කරලා. ඒ වැය කරපු කුසලය අපට නිපමණයි කියලා කියන්නට බැරි තරම්.
පිටති මේ තරම් මහ පින් ගොඩක් වියදම් කරගෙන මේ මනුෂ්‍ය ලෝකෙට අපි ආවේ මොකටද? අපි ඉගෙන ගන්නද? අපි උපාධි ගන්නද? අපි හොඳ ප්‍රභූවරයෙක් බොහොම උගත් කෙනෙක් ලෝකයේම පිළිගත්තු පුද්ගලෙක් බවට පත් වෙන වෑයම් කරන්නද? ලෝකයේ අංක එකේ ධනවතා වෙන්නද? ලෝකයේ අංක එකේ බලවතා වෙන්නද? ලෝකයේ අංක එකේ උගත වෙන්නද? නේ. අපි ওই එකකටවත් නෙවෙයි. නිවන් කාලයක මේ මනුෂ්‍ය ලෝකෙට ආවේ. බුදු කෙනෙක් පහළ වෙච්ච මෙවන් යුගයක මේ මනුෂ්‍ය භවයේ අපි ඉපදුනීම පිඟුතුනි ලැබිච්ච අවස්ථාවේ සසරට උපකාර කරගන්න පුළුවන් මහා කුසල් ගොඩක් රැස් කරගෙන ධර්මය අවබෝධ කරගෙන ධම්මානුධම්ම ප්‍රතිපදාවක් ඔස්සේ ගමන් කරමින් මේ ගෝර කටුක සසර ගමන නිමාවටපත් කරගන්න මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්නයි. අපි හැම දිනාගේම ඒ කායන පරමාර්ථය උනේ ආන්නේ එකයි. එහෙනම් දැන් අපට තිසරණ ලැබිලා තියෙනවා. මේ තෙරුවන් අපිට පින්වත්නි සරණක් වෙනවා. මේ තෙරුවන් අපිට සරණක් වෙනවා. පින්වත්නි තෙරුවන් අපිට සරණක් වෙන බව ඇත්ත. අපිට තිසරණය සරණක් වෙන්නේ ලෞතර භාග්‍යවතුන් වහන්සේ අපට පිහිට වෙනවා. ධර්ම රත්නය අපට පිහිට වෙනවා. සංඝ රත්නය අපට පිහිට වෙනවා. කොහොමද මේ තිසරණ අපට පිහිට වෙන්නේ? අපි නිකන් හිටිය කියලා අපට සරණක් ලැබෙයිද? සරණක් ලැබෙන්නේ. හරියට උපමාවකින් කියනවා නම් මේක පුඤ්ඤක්කෙත්තා පින්කෙතා. කෙතක් කියන්නේ කුඹරට. උන කුඹරක් තියෙනවා. ඒ කුඹරට හිමිකම් කියන ගොවියෙක් ඉන්නවා. දැන් ඔය කුඹරෙන් ගොවියට පිහිටක් වෙනවද නැද්ද? ගොවියට පිහිටක් වෙනවා. හැබැයි ගොවියා ගෙදර ඉඳගෙන කුඹර වෙන තැනක තිබ්බට ඒ කුඹර ගොවියට සරණක් වෙනවද? සරණක් වෙන්නේ. කුඹර කොහොමද ගොවියට සරණක් වෙන්නේ? ගොවියා මහන්සි වෙන්නේ යම් ප්‍රමාණයකටද ඒ මහන්සි වෙන ප්‍රමාණයට වඩා ගුණ කරලා ගොවියට කුඹර පිහිට වෙනවා. උදාහරණයක් කියනවා නම් ගොවියා සීසාලා එක වී ඇටයක් වැපරුවොත් කුඹර ගොවියට දෙනවා වී කරලා. ඒකේ ගොවියා මහන්සි වෙන්නේ යම් ප්‍රමාණයකටද ඒ මහන්සි වෙන ප්‍රමාණයට වඩා වර්ග කරලා කුඹර ගොවියට පිහිට වෙනවා. ගොවියා එක වී ඇටයක් වැපරුවොත් කුඹර ගොවියට දෙනවා වී කරලා. මේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ හරියට ආන් ඒ වගේ එකක්. මේ බුද්ධෝත්පාද කාලය කියන්නේ ඒ වගේ දෙයක්. මේ බුද්ධෝත්පාද කාලේ මේ බුද්ධ ශාසනය භාග්‍යතුන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය මේ සසර සත්‍යයට සරණක් වෙනවා. හැබැයි මේ සසර සත්‍යයට සරණක් වුණාට ඒ සත්‍යයට සරණ ලැබෙන්නේ කොහොමද? ඒ සත්‍යය වෙහෙසෙන ප්‍රමාණයට. කෙනෙක් සිල් රකින්නවන, කෙනෙක් දන් දෙනවන, සිල් රකින්න කෙනාට වෙනම ආනිසංස ලැබෙනවා. දන් දෙන කෙනාට වෙනම ආනිසංස ලැබෙනවා. හැබැයි තව කෙනෙක් සිල් රකිමින් දන් දෙනවන ඒ කෙනාට වෙනම ආනිසංස ලැබෙනවා. ඒ වගේ තමන් වෙහෙසෙන ප්‍රමාණයට අනුකූලව මේ
තිසරණිය අපිට සරණක් වෙනවා. එහෙනම් මේ ලැබිච්ච ජීවිතේ අපිට ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ සරණ යෑම තමයි අපට ලබන්න පුළුවන් එකම සරණ. මේ ලැබිච්ච අවස්ථාවේ බුදුන් සරණ යන්න පුළුවන් නම්, භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න පුළුවන් නම්, ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන කෙනාට ඒ කාන්තේම පින්වතුනි මේ ජීවිතයේ සරණක් වෙනවා. ඉතින් අපි හැම දිනාටම තියෙනවා පින්වතුනි මේ ජීවිතේ ලොකු අරමුණක්. මොකද ඒ අරමුණ? නිවන් දකින්න. අපිට නිවන් දකින්න අරමුණක් තිබුණට හරියට දැන් අර කුඹුරෙන් ගොවියට වී ලබා ගන්න ඕන කියලා අරමුණක් තිබුණට ගොවිය ගෙදර හිටියයි කියලා ඔක ලැබෙන්නේ නෑනේ. ඒ වගේ නිවනක් කියලා එකක් අපට ලබා ගන්න ඕනකම තිබුණට අපි බෞද්ධ වෙලා ඉපදිලා නිකන් ගෙදර හිටියයි කියලා වැඩක් නෑනේ. අපි විහිසෙන්න ඕන. ඒ විහිසීම පටන් ගන්න ඕන කොතනින්ද? පින්වත්නි, යම් කිසි කෙනෙක් මේ ජීවිතේ තමන්ට යම් හෝ බලාපොරොත්තුවක් තියෙනවා නම් මේ දුක කෙලවර කරලා නිවන් දකින්න, ඒ නිවන් දකින්න සත්‍යයට පටන් ගන්න තැනක් තියෙනවා. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ දා සහම්පති මහා බ්‍රහ්ම රාජයාට දේශනා කළේ. සහම්පති මහා බ්‍රහ්ම රාජය ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා. ස්වාමීනි, මේ ලෝක සත්‍යයට ධම්මැස උපදවන්න ධර්ම දේශනා කරන සේක්වා කියලා. එදා පින්වත්නි, භාග්‍යවතුන් වහන්සේ සහම්පති මහා බ්‍රහ්ම රාජයට මොකද කිව්වේ? අපාරුතා තේසං අමතස්ස ద్వාරා. බ්‍රාහ්මණේ මම නිර්වාණී නැමැති දොර විවර කරලා ඉවරයි. අමතස්ස ద్వාරා. හැබැයි මේ දොරෙන් ඇතුළට යන්න පුළුවන් කාටද? යේසෝතවන්තෝ පමුංචන්තු සද්දා. සද්ධාව තියෙන අය දේශවන් යොමත්වා. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බණ අහන්න තියෙන කැමැත්තක් තියෙන අයට ශ්‍රද්ධාව තියෙනවා නම් අන්න ඒ ශ්‍රද්ධාව තියෙන ශ්‍රද්ධාවන්තයාට පමණයි මෙන්න මේ නිවන් දොරින් ඇතුළට යන්න පුළුවන්. මෙන්න මේක තමයි කාට හරි කෙනෙකුට නිවන් දකින්න ඕනම නම් ඒ නිවන් දකින්න අවශ්‍යතාවයේ තියෙන කෙනාට තිබිය යුතු පළවෙනිම සුදුසුකම, මූලිකම සුදුසුකම යයි යම් කිසි කෙනෙකුට නිවන් දකින්න ඕනේ කියන බලාපොරොත්තුවක් තියෙනවා නම් ඒ නිවන් දකින්න ඕනේ කියන බලාපොරොත්තුව තියෙන කෙනාට පින්වත්නි තමන්ට තිබිය යුතු අන්තිම පළවෙනිම සුදුසුකම තමයි, අවම සුදුසුකම තමයි ශ්‍රද්ධාව. ওই ශ්‍රද්ධාව තියෙන කෙනාට පින්වතුන් නිවන වැඩෙනවා කියලා බුදුරජාන් වහන්සේ කොහොමද දේශනා කළේ? හරියට ඕජවන්තං ක්‍රමයට. ඕජවන්තං කියන්නේ අපි ලිස්සන දෙයකට යමක් දැම්මම, අපි මොනවාරි ලිස්සන තැනකට යමක් දානවා. ඒ ලිස්සන තැනට යමක් දැම්මම ඒක ගලා යන්නේ යම්සේද, ආන් ඒ වගේ පින්වතුනි මේ ශ්‍රද්ධාව උපදවගත්තු කෙනාට පින්වතුනි බොහෝම පහසුවෙන් මේ නිර්වාණය වැඩෙන බව භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඒක ඕජවන්තං ක්‍රමයට මේක වැඩෙනවා කියලා. ඒ කෙනාට උනන්දු වෙන උත්සාහවන්ත වෙන්න ඕනනේ. හරියට ශ්‍රද්ධාව උපදව ගන්නව නම් ඒ හරියටම ශ්‍රද්ධාව උපදව ගන්න කෙනාට මේ නිර්වාණය වැඩෙනවා. ශ්‍රද්ධාව නැති කිසි කෙනෙක් පින්වතුනි මේ සංසාර නිවන් දැකලා නැහැ. ශ්‍රද්ධාව තියෙන අය පමණයි
මේ සංසාර නිවන් දැකලා තියෙන්නේ. අපි ශ්‍රද්ධාව උපදව ගන්නට ඕන කවුරු කෙරෙහිද? අපි ශ්‍රද්ධාව උපදව ගන්න ඕන ලෞතර භාග්‍යවතුන් වහන්සේගේ කෙරෙහි. අපි ලෞතර බුදුරජාණන් වහන්සේගේ කෙරෙහි තමයි පළවෙනියටම ශ්‍රද්ධාව උපදව ගන්නට ඕන. ඒක තමයි නිවන් දකින්න ශ්‍රාවකයාට තිබිය යුතු පළවෙනිම තැන, බුදුන් සරණ යෑම. ඒකනේ අපි තිසරණ සරණ යනකොට පළවෙනියට පටන් ගන්නේ කොතනින්ද? බුද්ධං සරණං ගච්ඡාමි. එමනම් අද මගේ මේ දේශනාවේ මාතෘකාව හැටියට මම තෝරාගත්තේ බුද්ධං සරණං ගච්ඡාමි. කොහොමද අපි බුදුන් සරණ යන්නේ කියන කාරණාව පැහැදිලි කරන්න. අපි මේ කාරණාව නොඑක් කරුණ ඔස්සේ දේශනා කළත් සමහර ලාවට අපි දකින බොහෝ දිනෙක මේ කාරණාව හරියට හිතට නොගත්තු, හිතට අරගන්නේ නැතුව මේ නිවනක් හොයාගෙන දැඩි වීරියක් වඩන පිරිසක් අපි දන්නවා. බොහෝ පිරිසක් ඉන්නවා බුද්ධ රත්නී සරණක් නැතුව, බුදුන් සරණ යන්නේ නැතුව මේ නිවන් දකින්න වෑයම් කරන පිරිසක්. පින්වත්නි, පිරිස අප්‍රමාණ වීරියක් වඩනවා මේ නිවන වෙනුවෙන්. නමුත් ඒ දරණ වෑයමට බුදුන් සරණ ගිහිල්ලා තිබෙනවා නම් පින්වතුන්ට ඊටාම පහසුවෙන් මේ නිවන් මඟ වැඩෙනවා. මොකද මේ නිර්වාණය කියන එක අපට ඕන විදියට ලබන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් අපි කැමති නිවන් දකින්න. අපි නිවන් දකින්න කැමති වුණාට පින්වත්නි, අපිට ඒ නිවන අපට ඕන විදියට ගිහිල්ලා ලබන්න බෑ. මට නිවන් දකින්න ඕන නම් මම නිවන් දකින්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නු මාර්ගයක ඔස්සේ ගිහිල්ලා පමණයි. මොකද මේ නිවන කියන එක මේ ලෝකයේ අඩුම තරමේ සාරිපුත්ත මහරහතන් වහන්සේටවත්, පසේ බුදුරජාන් වහන්සේ නමකටවත් කියන්න පුළුවන් එකක් නෙවෙයි හිතලා. නිවන කියන එක මේ ලෝකේ කිසිම කෙනෙකුට හිතලා කියන්න පුළුවන් එකක් නෙවෙයි. මේ නිවනට යන මාර්ගය හරියටම දන්න එකම කෙනයි, ඒ තමයි භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙනම් අපි නිවන් දකින්න වෑයම් කරන්න ඕන උන්වහන්සේ දේශනා කරපු ක්‍රමයට. නමුත් අද කාලේ අපි ගොඩාක් වෙලාවට දකිනවා එකිනෙකාට රුචි පරිදි මේ මාර්ගය පෙන්වලා දෙනවා. නමුත් වීරිය වඩනවා, මහා ධනයක් වැය කරනවා. නමුත් මහා ධනයක් වැය කර වීරිය වඩන්නේ පින්වතුනි නොමගටම යන්න. නමුත් හරියට මාර්ගයට ඔය වෑයම දක්වනවා නම් ඒ ඇයට ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. මම ඒකේ මතක් කරේ මේ නිවන් දකින්න මඟ දන්නේ භාග්‍යවතුන් වහන්සේ විතරයි. ඒකේ මග්ග කෝවිදෝ, මග්ගඤ්ඤෝ, මාර්ගය දන්නේ භාග්‍යවතුන් වහන්සේ. මාර්ගය පිළිබඳ දක්ෂ භාග්‍යවතුන් වහන්සේ. මේ ලෝකේ දතයුතු සියලුම දේ දන්නේ භාග්‍යවතුන් වහන්සේ. ඒක පින්වතුනි ආර්යයන් වහන්සේලා පවා දන්නවා. සැබෑ ආර්ය ශ්‍රාවකයා, මේ ශාසනයේ සැබෑ බුදුන් සරණ ගියපු සත්පුරුෂයා, කල්යාණ මිත්‍රයා, මේ ශාසනයේ ශ්‍රාවකයෙකුට මඟ පෙන්වනවා නම් නිවැරදි මඟ පෙන්වන්නේ මොන මඟද? නිවැරදි මඟ පෙන්වන්නේ බුදුන් සරණ යන මඟ. ඒක තමයි කල්යාණ මිත්‍රයාගේ තිබෙන කල්යාණ මිත්‍ර භාවය. දැන් අපිට ගොඩාක් වෙලාට කල්යාණ මිත්‍රෝ ලැබෙනවා. නමුත් වැඩි ප්‍රමාණයක් ලැබෙන කල්යාණ මිත්‍රයෝ පුළුවන් තරම් බලන්නේ ඔවුන්ගේ කටයුතු ටික අපි ලබා කරගන්න. ඒත් ඔවුන්ගේ සරණ යන ශ්‍රාවක පිරිසක් තමයි නිර්මාණය කරන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ සරණ ගියපු සැබෑ ශ්‍රාවකයා මොකද කරන්නේ?
සැබෑ ශ්‍රාවකයා පළමුවෙනි තැන දෙන්නේ කාටද? භාග්‍යවතුන් වහන්සේට. ඒක හොඳටම තේරුම් කරගන්න පුළුවන් ස්ථානයක් තමයි මජ්ක්‍ධිම නිකායේ 3 වෙනි පොතේ තියෙනවා ගෝඨමුඛ කියලා සූත්‍රය. ගෝඨමුඛ සූත්‍රයේ අවසානයේදී මෙන්න මේ කාරණා විස්තර කරනවා. ඔය සූත්‍රයේ සඳහන් වෙන්නේ ගෝඨමුඛ කියලා එක බමුණෙක් ඉන්නවා. ওই බමුණා උදේන කියලා මහරහතන් වහන්සේ නමක් ළඟට එන වාද කරන්න. දැන් ගෝඨමුඛ බමුණ වාද කරද්දී උදේන මහරහතන් වහන්සේ ඉදිරිපිට බමුණ පරාද වුණා. ඒ වෙලාවේ උදේන මහරහතන් වහන්සේට බමුණා මෙන්න මෙහෙම කියනවා, ස්වාමීනි අද පටන් මම ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. අභික්ඛන්තේ බෝ උදේන අභික්ඛන්තේ බෝ උදේන සේයතාපි බෝ උදේන නික්කුජ්ජිතං වා උක්කුජ්ජය මූලහසවා මග්ගං ආචික්කේය කියලා මෙන්න මෙහෙම විස්තරයක් කියාගෙන ගියා. ස්වාමීනි අද පටන් මම ඔබ වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. දැන් බමුණ කාගේ සරණද යන්නේ? උදේන මහරහතන් වහන්සේගේ සරණ. බුදු සරණ නෙවෙයි. සාමාන්‍යයෙන් වෙන්න පුළුවන් දියා. යම් දේශිකයන් වහන්සේ නමකකින් බණ අහනවා නම් ඒ දේශිකයන් වහන්සේ කෙරෙහි ඇල්මක් දක්වනවා නම් අපි වඩාත් ප්‍රිය ඒ දේශිකයන් වහන්සේට. ඒක සාමාන්‍යයෙන් හැම කාලෙම වෙන දෙයක්. නමුත් අර ඒ තමන් කෙරෙහි පහදින ශ්‍රාවකයාව යොමු කරන්න ඕන කොයි තැනටද? ගෝඨමුඛ බමුණට උදේන මහරහතන් වහන්සේ මෙහෙම කියනවා. බමුණ නුඹ මම සරණ ආවා කියලා නුඹට ඵලයක් නැහැ. බමුණ මම යම් කිසි සරණක ගියා නම් නුඹත් ඒ සරණ යන්න. බමුණ මම ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ සරණ ගියපු ශ්‍රාවකේ ඔබත් අන්න ඒ භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්න කියලා පින්වතුනි ඒ සත්පුරුෂාරයන් වහන්සේ කල්යාණ මිත්‍රයෙකුගේ වගකීම අර ගෝඨමුඛ බමුණ වෙඩිමින් ඉටු කරා. මොකද උන්වහන්සේ දන්නවා මේ බමුණට නිවන් දකින්න ඕන නම් නිවන් දකින්න පටන් ගන්න තියෙන බුදුන් සරණ ගිහිල්ලා. ඒක ආර්යයන් වහන්සේලා දන්නවා. ආර්යයන් වහන්සේලා කිසි වෙලාවක පින්වත්නි තමන්ගේ ඥාණයට මුල් තැන දුන්නේ නැහැ. තමන්ගේ ඥාණයට මුල් තැන දුන්නේ නැහැ. අර මජ්ක්‍ධිම නිකායේ තියෙනවා මහා කච්චායන බද්දේ කරත්ත කියලා සූත්‍රයක්. දවසක් පින්වතුනි සමිද්දි කියලා එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. මේ සමිද්දි තෙරුන් වහන්සේගේ ළඟට එක දෙවි පුත්‍රයෙක් ඇවිල්ලා අහනවා, ස්වාමීනි ඔබ වහන්සේ දන්නවද මේ බද්දේ කරත්ත භික්ෂුවගේ බද්දේ කරත්ත ගාථා? බද්දේ කරත්ත භික්ෂුව කියන්නේ මේ ශාසනයේ හොඳම භික්ෂුවක් වෙන්න තියෙන සුදුසුකම්. එවැනි හොඳම භික්ෂුවක්ගේ ළඟ තියෙන ඒ හොඳම සුදුසුකම් ටික ඔබ වහන්සේ දන්නවද? ඒක තමයි බද්දේ කරත්ත ගාථා කිව්වේ. ඉතින් සමිත් තෙරුන් වහන්සේ කියනවා නෑ මම දන්නේ නෑ. තෙරුන් වහන්සේ අහනවා ඔබ දන්නවද? මම දන්නෙත් නෑ. ඉතින් සමිද්දි තෙරුන් වහන්සේට දෙවි පුත්‍රයා කියනවා ස්වාමීනි ප්‍රමාද වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගෙන් ඒක දැනගෙන කටපාඩම් කරගෙන තියාගෙන ඉන්න එක වටිනවා. දැන් ප්‍රඥාවන්තයෙකුට කරුණක් දැනගන්න ලැබුණම ඒ ප්‍රඥාවන්තයා ඒක අහගෙන ප්‍රමාද වෙන්නේ. දැන් සමිති තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ළඟට යනවා. ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ කෙටියෙන් ගාත ටික කියලා දීලා උන්වහන්සේ එතනින් වැඩම කළා. විස්තර කරන්න නැතුව වැඩම කළා. අන්න ඒ විලාවේ දැන් මේ තෙරුන් වහන්සේලාට ගැටලුවක් ආවා. බුදුහාමුදුරුවෝ කෙටියෙන් මේ ගාත ටික අපිට කියලා දුන්නා. අපි කාගෙන්ද ඊටු ටික මේක අහගන්නේ? ඒ කියන්නේ මේක විස්තරාත්මකව අහගන්නේ කාගෙන්ද? මේ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ යමක් කෙටියෙන් පැහැදිලි කරා නම් ඒ කෙටියෙන් පැහැදිලි කරපු කාරණාව විස්තරාත්මකව දේශනා කරන එකම ශ්‍රාවකයා තමයි මහා කච්චායන මහරහතන් වහන්සේ.
අපි කච්චායන හාමුදුරන්ගේ ළඟට යමු කියලා දැන් ඔන්න භික්ෂුන් වහන්සේලා කච්චායන හාමුදුරන්ගේ ළඟට ගියා. ඒ කච්චායන හාමුදුරන්ට අග්‍රස්ථානිකුත් තියෙනවා බුදුරජාන් වහන්සේ කෙටියෙන් කියපු එක විස්තරාත්මකව පැහැදිලි කරන්න පිරිස අතරින් අගතම්පත් කියලා. කච්චායන හාමුදුරන්ට ගිහිල්ලා මේක කියනවා. භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහිම එකක් අපට කිව්වා. නමුත් ස්වාමීනි අපට ඕන මේක විස්තරාත්මකව අහගන්න. ඒ විලාවි කච්චායන හාමුදුරුවෝ උන්වහන්සේලගේ මෙන්න මෙහිම අහනවා. ආයුෂ්මතුනේ නුඹ ලෝක බුදුරජාන් වහන්සේගෙන් ඇහුවේ නැද්ද? ඔක විස්තරේ බුදුහාමුදුරන්ගෙන් ඇහුවේ නැද්ද? ඉතින් උන්වහන්සේලා කියන නෑ ස්වාමීනි අපි ඇහුවේ නෑ. කච්චායන හාමුදුරුවෝ හරි අපූර්ව කතාවක් කියනවා. මහණෙනි නුඹලා කරලා තියෙන හරි අපූර්ව වැඩක් නේ. හරියට අරටුව හොයාගෙන යන මිනිස්සේ ගහක් ළඟට ගිහිල්ලා ගහේ මුල, ගහේ කඳ, ගහේ අතු මේ ඔක්කොම පහු කරලා හරියට අතු රිකිලි ළඟට යනවලු අරටුව හොයන්න. අන්නේ වගේ වැඩක් තමයි උඹලා මේ කරලා තියෙන්නේ. බලන්න බුදුරජාන් වහන්සේ උපමා කරේ කාවද? ගහේ කඳ පහු කරගෙන ගහේ කඳින අරටුව තියෙනවා. ඉතින් අරටුව හොයාගෙන යන මිනිස්සයා ගහේ කඳ පහු කරගෙන අතු රිකිලි ළඟට ඇවිල්ලාලු අරටුව හොයාගෙන. ඉතින් අතු රිකිලි වල අරටුව නෑනේ. බලන්නකෝ මේ ශාසනී අග්‍රස්ථාන ලැබපු ආරයන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ දැකපු විදිය. ඉතින් මහා කච්චායන මහරහතන් වහන්සේ කියනවා මහණෙනි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ මේ ලෝකේ යමක් දැකලා තියෙනවා නම් ඒ සියල්ල දැකපු දෙකිනා මේ ලෝකේ යමක් දන්නවා නම් ඒ සියල්ල දන්න කෙනා ඥානං ඥානාති පස්සං පස්සති චක්කු භූතෝ ඇති කරවනවා ඥාන භූතෝ ඥානය නැති කරවනවා මේ ලෝකේ නිර්වාණය කියන දේ බෙදලා දෙන්න දන්න එකම කෙනා තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ. ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේ මග හැරලයි නුඹලා මේ මංගාවට ආවේ. බලන්න පින්වතුනි මේ ශාසනයේ ආර්ය ශ්‍රාවකේ මේ භාග්‍යතුන් වහන්සේ පිළිබඳ හිතන විදිය. එවනම් අපි මේ බුදුන් සරණ ගිහිල්ලාද පින්වතුනි මේ නිවන හොයාගෙන යන්නේ? අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට ගොඩක් දෙනෙකුගෙන් ඇහුවම කොහොමද අපි බුදුන් සරණ යන්නේ කියලා ගොඩක් දෙනෙක් පින්වතුනි ඒ බුදුන් සරණ යන විදිය හරියට දන්නේ නැහැ. මම කොහොමද භාග්‍යතුන් වහන්සේගේ සරණ යන්න ඕනේ කියන එක ගොඩක් දෙනෙක් පින්වතුනි දන්නේ නැහැ. ඒ නොදන්නාකම මේ අරතරම් භයානක ස්ථාන 8ක් පහු කරගෙන ආපෝ අපිට ඔය අන්තිම පොඩි මොහොත පින්වතුනි මග හරව ගත්තොත් අපි කොයිතරම් භයානක තැනකට වැටෙයිද බලන්න. මේ සුළුපටු තැන් නෙවෙයි මේ ලෝකයේ අති භයානක ස්ථාන 8ක් පහු කරගෙන ආපු අපිට අර වගේ අන්තිම සුළු මොහොත අපිට හරියට හදාගත්තේ නැති වුණොත් අපි ආයිමත් කැරකිලා ගිහිල්ලා වැටෙන්නේ අර මුලටමයි. ආයි නිරේටයයි, ආයි තිරිසන් වෙයි, ආයි പ്രേත වෙයි, ආයි අන්නේ ලෝකවල උපදී, අරූපතලවල උපදී, මිත්‍යා දෘෂ්ටික වෙලා උපදී, ධර්මයේ තේරු කරගන්න බැරි මන්ද ප්‍රඥාවක් ඇති උපදී. එමනම් මේ ශාසනයේ පටන් ගන්න තැන මුල්ම තැන තමයි බුදුන් සරණ යෑම. භාග්‍යතුන් වහන්සේගේ සරණ යෑම තමයි පටන් ගන්න මුල්ම තැන. ඉතින් අපි බුදුන් සරණ යන්නේ කොහොමද? අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා වචනේ කිව්වට පිටුතුනේ අපි කොහොමද බුදුන් සරණ යන්නේ? අපි බුදුන් සරණ යන විදිය තමයි පිටුතුනේ අද මේ දේශනාව තුළින් අපි ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද
මොකද්ද මේ බුදුන් සරණ යනවා කියලා කියන්නේ? දැන් මම අර කුඹුරක උපමාවක් දක්වලා අපේ පින්වතුන්ට කිව්වා කුඹුර සරණක් වෙනවා වගේම අපට තිසරණයක් සරණක් වෙනවා. හැබැයි ගොවියා වෙහෙසෙනවා වගේ අපි වෙහෙසෙන්න ඕන. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි කොහොමද සරණක් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ අපට සරණක් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පළමුවෙන්ම දැනගන්න ඕන මේ ලෝකේ වැඩ ඉන්නවද කියලා. දැන් මේ කාරණාව මම මෙහිම උදාහරණයකින් කියන්න. ඔන්න කෙනෙක් කාන්තාරයක ගමනක් යනවා. යන ගමන් ඔහුට කියනවා අතරමඟදී මිනිස්සෙක් ඒ කාන්තාරේ මේ අහවල් තැනට යනකොට ලොකු ගහක් තියෙනවා අඹ ගහක්. ඒ ගහ ළඟම දිය පොකුණක් තියෙනවා. ඒ ගහ ළඟ හේවණයි ගහේ ගෙඩි කන්නත් පුළුවන්. එමේ කාන්තාරේ යන මිනිසයා බොහෝම වෙහෙස කරව තමයි මේ ගමන යන්නේ. එමේ කාන්තාරේ යන මිනිසයාට දැනගන්න ලැබුණ මෙහෙම අඹ ගහක් තියෙනවා. ඒ අඹ ගහ යට සෙවණකුත් තියෙනවා. අඹ ගහ ළඟ දිය පොකුණකුත් තියෙනවා. ඉතින් දැන් මේ මිනිසයා ඔය අඹ ගහ තියෙන තැනට යනවා. නමුත් ඔය මිනිස්සේ යන කාලේ ඔය අඹ ගහ කපලා අර දියවිලත් වහලා අර ගොඩ බිමත් වැහිලා එතනත් වැලි කාන්තාරයක් බවට පත් වෙලා. දැන් අඹ ගහ එතන තියෙනවද? අඹ ගහ නෑ. දැන් මේ මිනිස්යාට ඔය අඹ ගහෙන් පිහිටක් ලැබෙනවද? සරණක් ලැබෙනවද? නෑ. ඇයි ලැබෙන්නේ නැති? අඹ ගහ එතන නැති නිසා. අපි පින්වතුන් නිකන් කල්පනා කරලා බලන්න. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුන් සරණ යනවා. එහෙනම් අපි බුදුන් සරණ යන්නවා නම් බුදුරජාණන් වහන්සේගේ සරණක් ලබාගෙන අපි යනවා නම් අර අඹ ගහින් සරණක් ලබාගෙන ගියපු කාන්තාරේ ගිය මිනිස්සයා වගේ මේ බුදුන් භාග්‍යවතුන් වහන්සේගෙන් සරණක් ලබාගෙන යන අපි අපට භාග්‍යවතුන් වහන්සේ පිහිට වෙන්න නම් සරණක් වෙන්න නම් අපගේ හදවතේ මොන වගේ සිතුවිල්ලක්ද තියෙන්න ඕන? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා කියලා සිතුවිල්ලක්ද? භාග්‍යවතුන් වහන්සේ දැන් නෑ පිරිනිවන් පාල ඉවරයි කියන සිතුවිල්ලද? දැන් හිතන්නකෝ අර අඹ ගහ නෑ වගේ භාග්‍යවතුන් වහන්සේ නැත්තම් අපි පින්වතුන් කල්පනා කරලා බලන්න. දැන් එන බුදුරජාණන් වහන්සේගෙන් අපට පිහිටක් ලැබෙයිද? භාග්‍යවතුන් වහන්සේගෙන් අපට සරණක් ලැබෙයිද? අපි කොහින්ද භාග්‍යවතුන් වහන්සේගෙන් සරණක් ගන්නෙ එහෙනම්? මෙන්න මේ කාරණාව ඊටාම වැදගත් කරුණක් නිවන් දකින්න ඔබ අපි හැම දිනාටම. මේක ගොඩක් දෙනෙකුට සාමාන්‍යයෙන් එක වචනයක් වුණාට පද තුනක් වුණාට බුද්ධං සරණං ගච්ඡාමි කියන එක මේක තමයි මේ ශාසනයේ තියෙන මුල. මේ වචනේ තමයි මේ නිවන් දකින ශ්‍රාවකයා පුරුදු පුහුණු කරගන්න පටන් ගන්න ඕන තැන. බුදුන් සරණ යන්නේ නැති කිසිම කෙනෙකුට පින්වතුනි කවදාවත් සංසාරේ නිවනක් ලැබෙන්නේ නැහැ. ඒක බුදුරජාණන් වහන්සේම තමයි පොරොන්දු වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අඹ ගහ තිබුණොත් තමයි අඹ ගහෙන් අපට සරණ ලැබෙන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නව නම් තමයි භාග්‍යවතුන් වහන්සේගෙන් සරණක් අපට ලැබෙන්නේ. මොකද ධර්මයේ සඳහන් කරලා තියෙනවා කොහොමද බුදුහාමුදුර අපට සරණක් වෙන්නේ කියලා. දැන් අර අඹ ගහයින් හේවන ලැබෙනවා, අඹ ගෙඩි කන්න පුළුවන්, දියවිලෙන් නාන්න පුළුවන්. ඒ වගේ බුදුරජාණන් වහන්සේගෙන් පින්වතුනි අපට සරණක් ලැබෙනවා නම්
කොහොමද භාග්‍යතුන් වහන්සේගේ සරණක් ලැබෙන්නේ? ඒක ධර්මයේ සඳහන් කරලා තියෙන මෙන්න මේ විදියට. අතවා හිතේ පවත්තනේන අහිතාච නිවත්තනේන සත්තානං භයං හිංසති බුද්ධෝ. හිතවද්දේ පවත්වාගෙන යෑමටත් අහිතවද්දේ නැවැත්වීමටත් සත්වයන්ගේ බය නැති කිරීමටත් උපකාර වන නිසා භාග්‍යවතුන් වහන්සේ සරණක් වෙනවා. ඔන්න බුදුහාමුදුරුවෝ සරණ වෙන්නේ හිමයි. බුද්ධං සරණං ගච්ඡාමි කියන වචනේ තේරුම ඕකයි. බුදුන් සරණ යන කෙනාට මොකද්ද ලැබෙන්නේ? භාග්‍යවතුන් වහන්සේගෙන් හිතවත් දේ පවත්වාගෙන යෑමට අහිතවත් දේ නැවැත්වීමට සත්වයන්ගේ බය නැති කිරීමට උපකාර වන නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ සරණක් වෙනවා කියලා කියන්නේ. ඊළඟ ඔය දෙකම අපට ලබන්න හිතවත් දේ පවත්වාගෙන අහිතවත් දේ නවත්තලා මේ සත්වයන්ගේ බය නැති කරවන්න පින්වතුනි අපිට බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ඕන. මෙන්න මේ කාරණාව තමයි පින්වතුනි අද මේ දේශනාව පුරාවටම අපේ පින්වතුන්ට මම පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ බුදුන් සරණ යන ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව හිතන්න ඕන කියන කාරණාව. ධර්මයේ සඳහන් කරලා තියෙනවා මම කලින් මතක් කළා බුදුන් සරණ යන්නේ නැති කිසිම කෙනෙකුට නිවනක් ලැබෙන්නේ නැහැ කියලා. අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ සමන සූත්‍රයේ මේ සමන සූත්‍රයේ තියෙන අංගුත්තර නිකායේ දෙවෙනි පොතේ 460 වෙනි පිටුවේ බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරනවා ඉදේව බික්කවේ පඨමෝ සමනෝ ඉද ဒ ුතියෝ සමනෝ ඉද තතියෝ සමනෝ ඉද චතුත්ථෝ සමනෝ ශුඤ්ඤා පරප්පවාදා සමන්නිහි අඤ්ඤේහි ඒතමේතං බික්කවේ සම්හා සිංහනාදන් අදති. බුදුරජාණන් වහන්සේ සිංහනාදයක් කරනවා පළවෙනි ශ්‍රාවකයාත් මගේ ශාසනයේ ශ්‍රාවකයමයි. දෙවෙනි ශ්‍රාවකයාත් මගේ ශාසනයේ කෙනෙක්මයි. තුන්වෙනි ශ්‍රාවකයාත් මගේ ශාසනයේ කෙනෙක්මයි. හතරවෙනි ශ්‍රාවකයාත් මගේ ශාසනයේ කෙනෙක්මයි. ඒ කියන්නේ සෝවාන් වෙන්නේත් මේ බුද්ධ ශාසනයේ කෙනෙක්මයි. සකදාගාමි වෙන්නේත් බුදුන් සරණ ගියපු කෙනාමයි. අනාගාමි අරහත් වෙන්නේත් බුදුන් සරණ ගියපු කෙනෙක්මයි. සිංහනාදං නදති. ඒක භාග්‍යතුන් වහන්සේගේ සිංහනාදය. සිංහනාදයක් කියන්නේ අන්‍ය ශාසනයක අඩුමතරමේ එක්කෙනෙක්වත් යටත් පිරිසෙන් සෝවාන් ඵලයේවත් පින්වතුනි ලබලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයට විතරයි මෙන්න මේ නිවන කියන එක ලැබෙන්නේ. එhmenan අපි බුදුරජාණන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් නම් අපි දැනගන්න ඕනේ මේ කාලය මොන වගේ කාලයක්ද කියලා. අපි දැන් මේ ඉන්න කාලය මොන වගේ කාලයක්ද කියන කාරණාව පින්වතුනි අපි දැනගත යුතු කරුණක්. සමහර වෙලාවට අපි බුද්ධෝත්පාද කාලයක ඉපදුනා කියලා කිව්වට සමහර දෙනෙකුගේ හිතේ තියෙනවා දැන් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා. දැන් එන බුද්ධෝත්පාද කාලේ නෙමෙයි කියලා. නමුත් පින්වතුනි ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා පින්වත්නි මෙන්න මේ විදියට අඤ්ඤස්ස බුද්දස්ස uppаттති නිවාරිතාවා හෝති. ඒ කියන්නේ අන්නේ බුදුවරයෙකුගේ උප්පත්තිය නවත්තපු නිසා මේ කාලේ බුද්ධෝත්පාද කාලයයි. මේ කාලේ කිසිම බුදු කෙනෙක් පසේ බුදුරජාන් වහන්සේ නමක්වත් මේ කෝටි ලක්ෂයක් සක්වලක් ඇතුලේ පහළ වෙන්නේ නෑමයි. නේ බුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ මොන කාලයටද? සඳහන් කරලා තියෙනවා පරිනිබ්බාන කාලතෝ පට්ටාය බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාපු දවසේ පටන් යාව සාසප මත්තා ධාතු තිට්ඨති යම්තා සාසප මත්තා අබ ඇටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවාද තාව පච්චාති නවේදිතබ්බං මේ බුද්ධෝත්පාද කාලෙන් පසුවයි කියලා හිතන්න එපා කියලා කියනවා. ඒ කියන්නේ පිරිනිවන් පාපු දවසේ පටන් අබෑටයක තරම් ධාතුන් වහන්සේ නමක් කෝ වැඩ ඉන්නවනම්
ඒ පිරිනිවන් පාපු දවසේ ඉඳලා ඒ ධාතුන් වහන්සේ වැඩ ඉන්න දවස වෙනකම්ම හිතන්න එපා කියන මේ බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී පසු කාලය කියලා. ඒතර සඳහන් කරනවා ධාතුසුහි තිතාසු බුද්ධා තිතාවා හොಂತಿ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා කියන්නේ ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වැඩ ඉන්නවා හා සමානයි. ඊරන් ධර්මයේ සඳහන් කරලම තියෙනවා පින්වතුනි අබෑටයක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ කාලය බුද්ධෝත්පාද කාලය කියලා. ඊළඟ අපි ඉන්න කාලය ඒකේ සඳහන් කරලා තියෙන බුද්ධෝත්පාද කාලය. මේ ධර්මයේ විස්තර කරලා තිබෙන ක්‍රමය. එහෙමනම් පින්වතුනි දැන් අපිට ඊළඟට ගැටලුවක් තියෙන මෙන්න මෙහිම. දැන් බුදුහාමුදුරු වැඩ ඉන්නව නම් අපිට දකින්න වෙන්නවනේ. අර අඹ ගහ තියෙනවා නම් අපිට පේන්න තියෙන වගේ භාගතුන් වහන්සේ වැඩ ඉන්නව නම් අපි කොහොමද භාගතුන් වහන්සේව දකින්නේ? නමුත් අපි දන්නවනේ කුසිනාරා නුවරදී භාගතුන් වහන්සේ පිරිනිවන් පාලා ආදාන පූජාවත් කළ ඉවරයි කියලා. නමුත් අපි ගොඩ දෙනෙක් අමතක කරන දෙයක් තමයි බුද්ධ ශාසනයක පිරිනිවන් පෑම් තුනක් තියෙනවා කියන එක. එකක් තමයි කෙලෙස් පරිනිර්වාණය. ඒක බුදු වෙන බෝධි මූලයේදී උනේ. ඊළඟට ස්කන්ධ පරිනිර්වාණය ඒක කුසිනාරානුවල මල්ල රජ දොරවගේ උපවත්තන සල්ලුවෙනිදී උනේ. ඊළඟ එක තමයි ධාතු පරිනිර්වාණය. හැබැයි ඔය පරිනිර්වාණ දෙකක් සිද්ධ වෙලා අවසන්. කෙලෙස් පරිනිර්වාණයයි ස්කන්ධ පරිනිර්වාණය කියන මේ පරිනිර්වාණ දෙකම දැන් මේ වෙනකොට සිද්ධ වෙලා අවසන්. හැබැයි ධාතු පරිනිර්වාණය පින්වතුනි තාම සිද්ධ වෙලා නැහැ. ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියලා කියන්නේ බුද්ධෝත්පාද කාලයයි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා හා සමානයි කියලාම ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ කාරණාව අපි කොහොමද තේරුම් කරගන්නේ? බුද්ධං සරණං ගච්ඡාමි කියන වචنين බුදුරජාන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකයන් හැටියට භාග්‍යවතුන් වහන්සේ ජීවමානයි කියලා අපි කොහොමද බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලනම් පිළිගන්නේ කියන කාරණාව අපි ඊළඟට තේරුම් කරගමු. මහා පරිනිබ්බාන සූත්‍රය දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පරිනිබ්බාන සූත්‍රයේ පින්වතුනි මෙන්න මේ කාරණා මෙන්න මෙහිම දේශනා කරලා තියෙනවා. මහා පරිනිබ්බාන සූත්‍රයේ තියෙනවා තථාගතයන් වහන්සේගේ අන්තිම වචනේ. ඊතර පැහැදිලි කරනවා සියාකෝ පනානන තුම්හාකං ඒව මස්ස. දැන් ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරු පිරිනොම් මංචකෙදී මෙන්න මෙහෙම කියනවා. ආනන්ද නුඹට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන්. සියාකෝ පනානද තුම්හාකං ඒව මස්ස. අතීත සත්තු කම්පාවචනං මේ පෙළ වචනේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ අතීතෙට ගියා කියලා. නත්තිනෝ සත්තා දැන් ශාස්ත්‍රුන් වහන්සේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. හරියට දැන් අපිට හිතෙන්නේ අද අපිට හිතෙන්නේ එහෙමනේ. අපි විහාරයකට යනකොට අපි මහා සෑය ළඟට යනකොට අපි කවදාවත් යනවද බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනකට යනවා කියන සංඥාව? අපිට බලන්නකො බුදුරජාණන් වහන්සේගේ ළඟට යනකොට අපගේ හදවතේ මොන වගේ සිතුවිල්ලක්ද භාගතුන් වහන්සේ පිළිබඳව තියෙන්නේ කියලා. නමුත් පින්වතුනි බුදුහාමුදුර ආනන්ද හාමුදුරට කියන්නේ තන්නේ එකයි. ආනන්ද නුඹට මෙන්න මෙහිම හිතෙන්න පුළුවන්. නක්තිනෝ සත්තා දැන් ශාස්ත්‍රඥ වහන්සේ නැහැ කියලා හිතෙන්න පුළුවන්. භාගතුන් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කරනවා නකෝ පනේතං ආනන්ද එවං දට්ටබ්බා. ආනන්ද එහෙම හිතන්නවත් එපා කිව්වා. කොහොමද හිතන්න එපා කිව්වේ? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා කියලා හිතන්නවත් එපා කිව්වා. එහෙනම් ඒ වචනයෙන් තේරෙනවා භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවා කියලා හිතන්න හොඳ නෑ කියන එක. ඔතනම පින්වතුනි ඊළඟ වාක්‍ය මෙන්න මෙහිම තියෙනවා. යෝවෝ ආනන්ද මයා ධම්මෝච විනයෝච. යම් ඒ ආනන්ද මාගේ ධර්ම විනය දේශිතෝ පඤ්ඤත්තෝ දේශනා කරලා තියෙන පනවල තියෙනවද? සෝවෝ මමච්චේව සත්තා.
මගෙන් පසුව ශාස්ත්‍රූ කොට තබා ගන්න කිව්ව කාවද? ධර්මයේ. අපි ගොඩ දෙනෙක් පින්වතුනි ඔන්න ඔය වචනේ නම් අහලා තියෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරලා තියෙන භාග්‍යතුන් වහන්සේගෙන් පස්සේදී ශාස්ත්‍රූ කොට තබා ගන්න කියලා කාවද? ධර්මයේ. ධර්ම රත්නිය ශාස්ත්‍රූ කොට සලකන්න කියලා. නමුත් අපි පළවෙනි වාක්‍ය මග හැරලා තමයි දෙවෙනි වාක්‍ය තෝරගෙන තියෙන්නේ. පළවෙනි වාක්‍යය මොකද කිව්වේ? බුදුරජාන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද ශාස්ත්‍රූන් වහන්සේ දැන් නෑ කියලා හිතන්න එපා. දෙවෙනි වාක්‍යයෙන් කියනවා ශාස්ත්‍රූ ලෙස පිළිගන්න කියනවා. නුඹලගේ ශාස්ත්‍රූ ලෙස පිළිගන්න කියලා කියනවා කාවද? ධර්ම රත්නිය. මෙන්න මෙතන පින්වතුනි තියෙන්නේ වචන දෙක. මේ කාරණාවල් දෙක. මම මේ කාරණාවල් දෙක අපේ පින්වතුන්ට උදාහරණ දෙකකින් දක්වන්න. ඔන්න පළවෙනි උදාහරණය මෙහිම. කාට හරි දැනගන්න ලැබෙනවා බුදුරජාණන් වහන්සේ නමකට කරන උපස්ථානයේ කොයිතරම් වටිනවද කියලා. භාග්‍යතුන් වහන්සේට එක මලක් පූජා කළත් මෙන්න මෙපමණ ආනිසංස ලැබෙනවා කියලා දැන් ඔන්න අපි ධර්මයේ තුලින් අහලා තියෙනවා. අපට ඒ වෙලාවට හිතෙනවනේ අනේ මටත් මේ භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට පූජාවක් කරගන්න තිබුණා නම් මටත් ඔය කියන ආනිසංස ටික ළඟා කරගන්න පුළුවන්. දැන් ඔන්න මට එහෙම අදහසක් ඇවිල්ලා මම යනවා භාග්‍යතුන් වහන්සේට පූජාවක් කරන්න. මට එවැනි අදහසක් ඇවිල්ලා මම යනවා භාග්‍යතුන් වහන්සේට එවැනි පූජාවක් කරන්න. දැන් අපි ධර්ම රත්නයේ ශාස්ත්‍රූ ලෙස පිළිගත්තට මට බුද්ධෝපස්ථානයක් කරන්න භාග්‍යවතුන් වහන්සේට සත්කාරයක් කරන්න භාග්‍යවතුන් වහන්සේට යමක් පූජා කරන්න කියන සංඥාවෙන් මට පුළුවන් ද පින්වතුනි ත්‍රිපිටක පොට්ටිකට ගිහිල්ලා පූජාවක් කරන්න? මම බුද්ධෝපස්ථානයේ කියලා ධර්ම දේශනා කරන දේශිකයන් වහන්සේට උපස්ථාන කළොත් හරියනවද? නේ. අන්න පින්වතුනි බුද්ධෝපස්ථානයක් කරන්න ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට උපස්ථානයක් කරන්න අපට අපි යන්න ඕන කොතනටද? භාග්‍යවතුන් වහන්සේගේම ධාතුන් වහන්සේලා වැඩ ඉන්න තැනකට. භාග්‍යවතුන් වහන්සේගේම ධාතුන් වහන්සේලා නැත්තම් ඊළඟට අපි යන්න ඕන පාරිභෝගික චෛත්‍යයට. ඒ කියන්නේ ජයශ්‍රී මහ බෝධින් වහන්සේට හෝ අංකුර ධාතුන් වහන්සේ නමක් ළඟට. එහෙමත් නැත්තම් බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තිබෙන යම් තැනකට බුදු පිළිමයකට විහාරයකට ඒ වගේ මොනවා හරි තැනකට තමයි යන්නට ඕන. ඒතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උපස්ථානයක් කරනවා නම් ආන් එහෙමයි කරන්න ඕන. ඒ වගේ තැනකට තමයි යන්න ඕන. හැබැයි දැන් දෙවෙනි උදාහරණය දෙවෙනි වාක්‍යයට මම උන උදාහරණයක් කියන මෙන්න මෙහිම. දැන් මට ඇති වෙනවා ධර්ම ගැටලුවක්. මට මොනවා හරි ධර්ම ගැටලුවක් ඇති වෙනවා. මට ධර්ම ගැටලුවක් ඇති වුණාම පින්වත්නි ඒ ධර්ම ගැටලුව විසඳ ගන්න මම යනවා මහා සෑය ළඟට. ධාතුන් වහන්සේ ළඟට. ඒ මං කියවනේ භාග්‍යතුන් වහන්සේ කියන්නේ ධාතුන් වහන්සේ කියලා. දැන් මට ආපු ධර්ම ගැටලුව විසඳ ගන්න මම ධාතුන් වහන්සේ ළඟට ගියාට හරියනවද? හරියන්නේ මට භාග්‍යතුන් වහන්සේ කියන සංඥාවෙන් ධාතුන් වහන්සේ ළඟට ගිහිල්ලා මට කියන්න පුළුවන්ද ස්වාමීනි මට මෙන්න මෙහෙම ධර්ම ගැටලුවක් ඇති වෙලා තිබෙනවා. ස්වාමීනි මට මෙන්න මේක විසඳලා දෙන්න කියලා. මට ධාතුන් වහන්සේ නමක් ළඟට ගියාට ඒකට පිළිතුරක් ලැබෙන්නේ. එහෙමනම් මට ධර්ම ගැටලුවක් ආපු වෙලාවට මම කොතනටද යන්න ඕනේ? ධර්ම රත්නය ළඟට. එහෙමනම් අපේ පින්වත්නි මේ උදාහරණ දෙකෙන් තේරෙනවා ඇති බුද්ධෝපස්ථානය කරනවා නම් අපි යන්න ඕනේ ධාතුන් වහන්සේ නමක් ළඟට.
ධර්ම ගැටලුවක් විසඳ ගන්න ඕන නම් යන්න ඕනේ අපි ධර්ම රත්නය ළඟට. එහෙනම් බුදුන් සරණ යනවා කියලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන එකයි. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියලා කියන්නේ ධාතුන් වහන්සේලා වැඩ ඉන්නවා කියන එකයි. එහෙනම් අපි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සරණ යනකොට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් යමක් කරනකොට අපි සිතුවිලි මාත්‍රයකින්වත් හිතන්න හොඳ නෑ බුදුරජාණන් වහන්සේ දැන් නෑ කියලා. භාග්‍යවතුන් වහන්සේ දැන් නෑ කියලා අපි සිතුවිලි මාත්‍රයකින් හරි හිතනවා නම් පින්වත්නි ඒ සිතුවිලි මාත්‍රේම පවා අපට වෙන්නේ ලොකු අනර්ථයක්. මොකද අපි ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා යම් පූජාවක් කරනවා නම් ඒ පූජාවට සමාන ආනිසංස ලැබෙනවා බුදුහාමුදුරු වැඩ හිටියත් බුදුහාමුදුරු පිරිනිවන් පෑවත් අපි කරන පූජාවට. හැබැයි තියෙන්න ඕන මොන සිතුවිල්ලද? ජීවමාන සංඥාව. තිට්ඨන්තේ නිබ්බුතේ ചാපි සමීචිත්තේ සමංපලං. තිට්ඨන්තේ කියන භාගතුන් වහන්සේ වැඩ ඉන්නකොට නිබ්බුතේ කියන භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී මෙන්න මේ දෙකෙන් යම් වෙලාවක භාගතුන් වහන්සේ ඉන්න කාලේ හෝ භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී ජීවමාන සංඥා උපදවාගෙන භාගතුන් වහන්සේට යම් කිසි කෙනෙක් පූජාවක් කරනවා නම් ඒ භාගතුන් වහන්සේට පූජාව කරන කෙනාට පින්වතුනි ඒ කාන්තේම සමාන වූ ආනිසංස ලැබෙනවා කියලා ධර්මයේ සඳහන් කරලා තියෙනවා. ඊනම් බුදුන් සරණ යන ශ්‍රාවකයා කියලා කියන්නේ අපි භාග්‍යවතුන් වහන්සේට කරන මේ සියලු වත්පිළිවෙත් ජීවමාන සංඥාවෙන් කරන පිරිසක් බවට පත් වෙන්න ඕන. නමුත් අපි ළඟ නැති අඩුපාඩුව දුර්වලතාවයේ මොනොයි තැන. බලන්නකො පින්වතුනි අපගේ හදවතේ තියෙනවද බුදුරජාණන් වහන්සේ අද ජීවමානයි කියලා? භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්නවා කියන සංඥාව අපි ළඟ තියෙනවද? බලන්නකෝ අපි පන්සලට යන විහාරෙට ගිහිල්ලා අපි විහාරේ දොර ඇරගෙන රාත්‍රියේ විහාරේ ලයිට් දාලා අපි භාග්‍යවතුන් වහන්සේට පුද පූජා පවත්වලා අපි වන්දනා කරලා අපි වැඩ ටික සියල්ලක්ම නිමා කරලා අපි විහාරයෙන් එළියට බහිනකොට අපි මොකද කරගෙන ඉන්නේ? අර අපි යනකොට දාපු ලයිට් ටික ඔක්කොම නිවාගෙන එනවා. ඒ කියන්නේ අපිට තියෙන සංඥාව මොන වගේ සංඥාවක්ද? හරියට ජීවමාන සංඥාව අපි ළඟ තියෙනවා නම් හරියට අපිට ඒ වෙලාවට හිතෙන්න ඕන අපි වැඩ ටික කරගන්න ඉවර වෙන තාක් කොටම බුදුහාමුදුරුත් වැඩ ටික කරගෙන ඉවර වෙන්න ඕන වගේ. ඒ කියන්නේ අපේ නිලාවට ලයිට් එක නිවන් ඉන්නේ. බුදුරජාන් වහන්සේ ජීවමානයි කියලා හිතනවා නම් අපි හිතන්නේද භාගතුන් වහන්සේට මේ ආලෝකය ඕන කියලා? අපි හිතන්නේ නැතුව අපි එනකොට මොකද කරගෙන ලයිට් එක නිවන් එනවා. ඉතින් අපි ළඟ ජීවමාන සංඥාව නැහැ. අපි පන්සලට ගියාම විහාරයට ගියාම අපි භාග්‍යතුන් වහන්සේට කරන්නේ වත්පිළිවෙත් මොන සංඥාවෙන්ද කරන්නේ? බලන හාමුදුරු නමක් ගෙදරට වැඩියම ගෙදරින් පිරිස කොච්චර නිහඬ වෙනවද? ප්‍රභූ කෙනෙක් ගෙදරකට ආවොත් ඒ ප්‍රභූ කෙනාගේ ඉදිරියේ කොච්චර නිහඬ වෙනවද? අපි ප්‍රභූවරයෙක් ඉන්න කාමරයකට යනකොට මොනතරම් හික්මීමෙන්ද ඒ කාමරයට අපි යන්නේ? අපි කවදාවත් එක සැරේ දොරවල් අරගෙන යන්නේ? අපි දොර ළඟට ගිහිල්ලා දොරට තට්ටු කරලා අවසරයක් අරගෙන තමයි අපි දොරින් ඇතුල් වෙන්නේ. අපි එතනට ගිහිල්ලා නොමනා විදිහට හැසිරෙන්නේ. කෑ ගහන්නේ. ළමයි හැරි කෑ ගහනවා නම් අපි නිහඬ කරවනවා. නමුත් අපි ලෝතුරා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කුටියට යන්නේ කොහොමද? අපි කිසිම හික්මීමක් නැතුව දොරවල් ටික අරිනවා. කිසිම හික්මීමක් නැතුව අපි ඇතුල් වෙනවා. කිසිම හික්මීමක් නැතුව අපි භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයේ හැසිරෙනවා. සමහරලාට භාග්‍යවතුන් වහන්සේට පිටුපාලා සමහර වෙලාවට අධික ශබ්දයෙන් කෑ ගහ
සමහර ලාවට භාග්‍යතුන් වහන්සේට පිටුපාර ඡායාරූප අරගෙන අපි කොයිතරම් අගෞරවයෙන් දෙතන හැසිරෙන්නේ. ඇත්තටම බුදුරජාණන් වහන්සේ හිටියනම් පින්වතුනි අපි පින්වතුන් කල්පනා කරලා බලන්න ওই ටික ওই විදිහටම අපි කරයිද? අපි කරන්නේ. අපි දානයක් වුණාම ගෙදරට බුදුරජාණන් වහන්සේ මුලින්ම වඩම්මවගෙන එනවා. අපි දානෙ ගෙදර සූදානම් කරන ආහාරවල අපි අග්‍ර කොටස වෙන් කරනවා කියලා බුද්ධ පූජාවක් වෙන් කරනවා. නමුත් අපි පින්වතුන් කල්පනා කරලා බලන්න තමන්ගේ ගෙදර භාග්‍යවතුන් වහන්සේට පූජා කරන බුද්ධ පූජාව ඇත්තටම බුදුරජාන් වහන්සේට කරන පූජාවක් සේද කරන්න කියලා. ගොඩක් තැන්වල කුඩා කුඩා භාජනවල භාග්‍යවතුන් වහන්සේට පූජා පවත්වන්නේ. හරියට නිකන් ස්වාමීනි අද අපි මෙන්න මෙවැනි ආහාරය ගන්න කියලා ආහාර සංඥාව දක්වනවා වගේ සමහර ආහාර භාජන. පුංචි කෝප් එකකට බත් ටිකක් දාලා ඊටත් වඩා කුඩා කෝප් එකකට එළවලු දාලා සමහරලාට එකම බත් පිඟානට ව්‍යංජනයි පළතුරුයි කිරි ඔක්කොම එකට බෙදනවා. අපිට තියෙනවද සංඥාව භාග්‍යවතුන් වහන්සේ ඉන්නවා කියලා? තානේ ඔක්කොම නිමාවටපත් වෙලා හාමුදුර 19කට ආරාධනා කරන පිරිකර 10ක් සූදානම් කරලා තියෙනවා. නමුත් එක නමකට වඩින්නේ බැරි වෙලා දානෙට වැඩම කරලා තියෙන 9 දෙනයි. දැන් එක පිරිකරක් ඉතුරුයි. අර 9 දෙනා වහන්සේලාටම පිරිකර පූජා කළ ඉවර වෙලා අන්තිමට ඉතුරු වෙන පිරිකරක් ගෙදර පිරිස අහනවා මේක අපි කාටද දෙන්නේ කියලා. පිරිසම යෝජනා කළ දෙනවා කාටද? බුදුරජාන් වහන්සේට. බලන්න පින්වතුනි සතර පද ගාථාවකින් පද දෙකක් නිමා වෙනකොට නිවන් දකින්න තරම් පින්පොරල හිටපු සුමේද තාපසයන් වහන්සේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පුරාවටම අහසේ තරු කැට ගාන්ට හිස්තන් දීලා මහ පොළොවේ වැටි ගාන්ට ඇස්තන් දීලා මහා සාගරේ ජලකඳ ගානට ලේදන් දීලා සංසාරේ Tamanට විඳින තිබිට සියලු සැප සම්පත් දන් දීලා මේ තරම් බුද්ධ රාජ්‍යයක් ළඟා කරගෙන මේ සසර දුක නිමා වෙන්නට දවසකට පැයකුත් විනාඩි 20ක් සැතපීලා අන්නේ සියලු කාලේ ලෝක සත්‍යය වෙනින් වැයින් කරපු ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට පින්වතුන් අපි පූජා කරන්නේ මොන පිරිකරේද? ඉතුරු වෙච්ච පිරිකරේ. ඉතින් අපි ළඟ තියෙනවද බුද්ධ සංඥාව? අපි කොයිතරම් දුර්වලද බලන්නකෝ. දැන් බුද්ධ සංඥාව නැතුව අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට වැඩක් තියෙනවද? අපි ළඟ බුද්ධ සංඥාව නැතුව බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට සරණක් ලැබෙන්නේ. අපගේ හදවතේ තියෙන්න ඕන මම බුදුන් සරණ යනවා කියලා කියනවා නම් භාග්‍යතුන් වහන්සේගේ සරණක් මට ලබන්න ඕනේ කියලා හිතනවා නම් අපගේ හදවතේ තියෙන ඕන භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාව. ඊළඟ අපේ පින්වතුන් මම මේ පාලි පාට දක්වමින් මේ කරුණු ටික අපේ පින්වතුන්ට පැහැදිලි කරලා දුන්නේ මේ ධර්මයේම තිබෙන කාරණාවල් ඉස්මතු කළේ සිතුවිලි මාත්‍රයකින්වත් හිතන්න එපා දැන් බුදුරජාණන් වහන්සේ නෑ කියලා. ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්න තැනකට යනකොට මහා සෑය ළඟට යනකොට බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ඉදි කරලා තියෙන තැනකට යනකොට හැම වෙලාවකම හිතේ පිහිටුව ගන්න ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරන්නේ මම මේ යන්නේ කියන සංඥාව හැම වෙලාවකම තමන්ගේ හදවතේ පින්වතුනි පිහිටුවගෙන යන්න. තබන පියවර ගානේ අපේ පින්වතුන්ට මහ කුසල රැස් වෙනවා. බුද්ධ සංඥාව තියෙන භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන කෙනාට මොන වගේ ආනිසංස ලැබෙනවද? මේ ලෝකේ බුද්ධ සංඥාව තේරුම් කරගත්තු භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන ශ්‍රාවකෙක් කොහොමද භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරලා තියෙන්නේ? සඳහන් කරලා තියෙන්නේ පූජකෝ ලබතේ පූජං වන්දකෝ පටිවන්දනං. භාග්‍යවතුන් වහන්සේට යමේ පූජා පවත්වනවා නම් ප්‍රතිපූජා ලැබෙනවා, වන්දනා කරනවා නම් භාග්‍යවතුන් වහන්සේට ප්‍රතිවන්දනා ලැබෙනවා. ආන්ගේ නිසා ප්‍රඥාවන්තයෝ හැම කාලයකම සොසක්කතං සක්කත සක්කතේහි මනාකොට සත්කාර සම්මානය කරලා තියෙන භාග්‍යවතුන් වහන්සේට.
එක සොළු මොහොතක් පිංගුතුනි මග හැරලා නැහැ භාග්‍යතුන් වහන්සේට උපස්ථානය කරන්න ලැබුණා. අපගේ ආර්යයන් වහන්සේලාට කොහොමද බුදුහාමුදුරු පිළිබඳ ශ්‍රද්ධාව තිබිලා තියෙන්නේ? මේ ශාසනයේ පිංගුතුනි බුදුරජාණන් වහන්සේ පිළිබඳ බුදු ගුණ හරියටම දැනගෙන සැබෑවටම බුදුන් සරණ ගියපෝ සැබෑම් බුද්ධ ශ්‍රාවකයෝ තමයි රහතන් වහන්සේලා. ඒ රහතන් වහන්සේලාට ඉඩක් ලැබුණොත් බුදු භාග්‍යතුන් වහන්සේට උපස්ථානයක් කරන්න තමන්ගේ සියලුම කටයුතු පසෙකලා බුද්ධ උපස්ථානය කරනවා. ඒක ටික උදාහරණයක් කියනවා නම් අපි පිළිඳවච්ච මහරහතන් වහන්සේ බාවාරි බමුණගේ ගෝලියෝ 500 දෙනෙකුගෙන් 16 දෙනෙක් කියන 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාගේ අන්තිම 16 දෙනා පැවිදි වෙච්ච අන්තිම 16 දෙනා. ඒ පළවෙනි කෙනා තමයි පිළිඳවච්ච මහරහතන් වහන්සේ. පිළිඳවච්ච මහරහතන් වහන්සේ පින්වතුනි මේ බුදුරජාණන් වහන්සේට කොහොමද නමස්කාර කරලා තියෙන්නේ? ධර්මයේ සඳහන් කරලා තියෙනවා පින්වතුනි උදේ ඉඳලා රාත්‍රී වෙනකන් බුදුරජාණන් වහන්සේ පිළිබඳව හැම වෙලාවකම බුදු ගුණ ආවර්ජනය කරගෙන සියලු කටයුතු කරලා තියෙන්නේ. මිදුල ඇමැද්ද කොහේ හරි වැඩියා දානි වැළඳුවත් හැම වෙලාවකම සිතුවිල්ලක් ගානේ හැම මොහොතකම හිත තිබිලා තියෙන්නේ මොන තැනද? ලෝතුරා භාග්‍යතුන් වහන්සේගේ බුදු ගුණ ආවර්ජනය කර කර. පින්තුරි රාත්‍රියට කුටියට ගිහිල්ලා තමන්ගේ දිව්‍යමය ඇසින් බලනවා බුදුරජාන් වහන්සේ වැඩ ඉන්නේ කොයි දිශාවෙද කියලා. ඒ වැඩ ඉන්න දිශාව බලලා පින්තුනි ඒ දිශාවට නමස්කාර කරගෙන රැය පහන් කරලා තිලි කුටිය ඇතුලේ. පිළිඳවච්ච මහරහතන් වහන්සේ කවදාවත් රහත් වූ දවසේ ඉඳන් නිදාගෙන නැහැ. නීසජිකන්ගේ සමාදන් වෙලා රැය පහන් වෙනකන් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න දිශාවට නමස්කාර කරගෙන පින්තුනි රැය පහන් කරලා තියෙන්නේ. අපගේ ආරයන් වහන්සේලාට කොයි තරම් නම් ශ්‍රද්ධාවක් පින්වතුනි මේ භාග්‍යතුන් වහන්සේ තුල තිබිලා තියෙනවද? මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ මූලික කරගෙන ජීවමාන සංඥාවෙන් පුද පූජා පවත්වලා තියෙනවා. දැන් බුදුරජාණන් වහන්සේට පුද පූජා පවත්වපු කතා අපි ඕන තරම් අහලා තියෙනවා. සුමන මාලාකාරය මල් ටිකක් අරගෙන යනකොට මල් ලැලි අට අරගෙන යනකොට බුදුරජාන් වහන්සේ අතරමඟ මුණ ගැහිලා සුමන මාලාකාරය භාග්‍යතුන් වහන්සේට මල් ලැලි අටකින් පූජාවක් පවත්වනවා. අනේ පිටුසිටුතුමා දීපු දන්, විශාඛා උපාසිකාව දීපු දන්, කොසල් මහ රජතුමා දීපු අසදිස මහා දාන ඕ අපි ඕන තරම් අහලා තියෙන බුදුරජාන් වහන්සේ වෙනුවෙන්ම කරපු පින්කම්. නමුත් බුදුරජාන් වහන්සේ වැඩ ඉඳෙද්දී බුදුරජාණන් වහන්සේ නැති තැන ජීවමාන සංඥාවෙන් භාග්‍යතුන් වහන්සේ උපස්ථාන කරපු අවස්ථා තියෙනවා. එක අවස්ථාවක් තමයි පින්වතුනි පොලින තූපිය මහරහතන් වහන්සේගේ කතාව. දැන් බුදුරජාන් වහන්සේට පින්වතුනි දානයක් දුන්නා භාග්‍යතුන් වහන්සේ දවසකට එක වේලේ දන් බලතන්නේ. ඒත් උන්වහන්සේ දින අවුරුදු 45ක් බුද්ධ කාලේ වැඩ හිටියා නම් ඒතර 365 ඒවා 45ක් වැඩි කරලා බලන්න ඔන්න ඔච්චරයි භාග්‍යතුන් වහන්සේට දන් දීලා තියෙන්නේ. නමුත් අනිත් අයට බුද්ධෝපස්ථානයක් කරගන්න වෙලාවක් නැහැ. අර අන්ධක වින්ද බමුණ අන්ධක වින්ද කියලා බමුණේ දවසක් බුදුරජාන් වහන්සේගේ පස්සෙන් යනවා පින්වතුනි මාසයක් සියලුම රාජකාරී ටික නතර කළා සිටුවරයා. තමන්ගේ ව්‍යාපාර සියල්ලක්ම නවතලා බුදුරජාන් වහන්සේගේ පස්සෙන් යනවා මාසයක් බුදුරජාන් වහන්සේට මොනවා හරි දානයක් පූජා කරගන්න. ගැල් 500ක දාන බඩ පුරවගෙන. භාග්‍යතුන් වහන්සේගේ පස්සෙන් යනවා බුදුරජාන් වහන්සේට එක වෙලක් දන් දෙන්න. පින්වත්නි අන්තිමට බැරිම තැන බමුණ ගිහිල්ලා ආනන්ද හාමුදුරන්ට කියන ස්වාමීනි මං දැන් ඔබ වහන්සේලගේ පස්සේ මාසයක් ආවා. ස්වාමීනි අඩුමතරමේ මට මේ ගිනාපු බඩු වලින් කැඳ ටිකකුයි හකුරු ටිකකුයි පූජා කරනවත් අවස්ථාවක් හදලා දෙන්න කියලා කියනවා. එයි
අර මාසේ පුරාවටම හැමදාම ඉන්නව කවුරු හරි බාරගෙන දන් දෙන්න. මේ බමුණට දන් දෙන්න වෙලාවක් නේ. බලන්නකො භාග්‍යතුන් වහන්සේට කොයි තරම් කැප වෙලා උපස්ථාන කරන්න බැඳිලා හිටියද. නමුත් සමහර අයට මේ අවස්ථාව නැති තැන ඔවුන් ඒ දවස මොනවද කරලා තියෙන්නේ? බුදුරජාන් වහන්සේ වෙනුවෙන් ධාතුන් වහන්සේලා අරගෙන ඒ ධාතුන් වහන්සේලාට බුද්ධෝපස්ථානය කරලා තියෙනවා. ඒකේ හොඳම අවස්ථාව තමයි පුලිනිතෝපිය මහරහතන් වහන්සේගේ කතාව. පුලිනිතෝපිය කියන කුමාරයාගේ ගෙදර අම්මයි තාත්තයි දෙන්න භාග්‍යතුන් වහන්සේ බුදු බව ලැබපු බෝධි මූලේ පපටික ධාතු. පපටික කියන්නේ පොතු ගෙනල්ලා ගෙදර ධාතු මංජුසාවක් හදලා ඒ ධාතුන් වහන්සේලා කරඬුවේ බහලා පින්වතුනි මේ අම්මයි තාත්තයි දෙන්න ජීවමාන බුදුරජාණන් වහන්සේට කරන සත්කාරසේ ගෙදර අර ධාතුන් වහන්සේලාට පූජා පවත්වලා තියෙනවා. දන් පූජා කරලා තියෙනවා, වන්දනා කරලා තියෙනවා, සියලුම උපස්ථානයන් කරලා තියෙනවා. බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න කාලේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ජීවමාන සංඥා උපදවගෙන. ඊ හැම කෙනෙකුටම පින්වතුනි ආනිසංස ලැබිලා තියෙනවා. මම අපේ පින්වතුන්ට පැහැදිලි කරේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ පවා පින්වතුනි ජීවමාන සංඥාව උපදවගෙන භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරලා තියෙනවා. මොකද ප්‍රඥාවන්තයා දන්නවා මේ බුද්ධෝත්පාද කාලෙන් කොයි වගේ ප්‍රතිඵලද අපි ළඟා කරගන්න ඕන කියලා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී භාග්‍යතුන් වහන්සේට කොයි වගේද උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා පුද පූජා පවත්වලා තියෙන්නේ. අපිට මේ කාරණාවල් පැහැදිලි කරන්න ධර්මයේ බොහෝ උදාහරණ උපමා ගන්න පුළුවන්. නමුත් මේ තියෙන කාල වේලාව ඇතුළත මම අපේ පින්වතුන්ට මේ මාතෘකාව හරියටම තේරුම් කරගන්න මේ උදාහරණ කිහිපයක් දක්වන්නේ. නමුත් මීට වඩා බොහෝ උදාහරණ මේවට ධර්මයේ තුල තියෙනවා. අපි බලමු බුදුහාමුදුරුවෝ පිරිනිවන් පෑවෙන් පස්සේදී භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කොහොමද භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් සත්කාර කරලා තියෙන්නේ. දැන් අද අපි කෙනෙකුට හිතෙනවා නම් බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාලා දැන් මේ පොදු පූජා කරාට වැඩක් නැහැ කියලා. නමුත් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේ ශ්‍රාවකයෝ කොහොමද උපස්ථාන කරලා තියෙන්නේ? අපගේ ආනන්ද හාමුදුරුවෝ එදා කුසිනාරා නුවර ආදාහන පූජාව නිමා වෙලා ධාතු පූජාවත් නිමා වුණෙන් පස්සේදී පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ කුසිනාරාවේ ඉඳලා පින්වතුනි ජේතවනාරාමයට වැඩලා තියෙනවා. ආනන්ද හාමුදුරුවෝ ඉදා වැඩලා තියෙනවා කියලා කියන්නේ මොන වගේද? බුදුහාමුදුරුවෝ ඉදිරියෙන් වඩිනවා. ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු දරාගෙන මමත් භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් යනවා කියන සංඥාව මූලික කරගෙන ආනන්ද හාමුදුරුවෝ ජේතවනාරාමයට වැඩලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ මගේ ඉදිරියෙන් වඩිනවා වෙනද වගේම මම ඒ භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු දරාගෙන මම පසුපසින් ගමන් කරනවා කියන සංඥාවෙන් තමයි ආනන්ද හාමුදුරුවෝ එදා ජේතවනාරාමයට වැඩලා තියෙන්නේ. එහෙම වැඩලා ජේතවනාරාමයට ආවම ඊට පහුවෙනි දින්දලා ආනන්ද හාමුදුරුවෝ කොහොමද භාග්‍යවතුන් වහන්සේට උපස්ථාන කළා තියෙන්නේ? ජීවමාන කාලේ කරපු එක උපස්ථානයක්වත් පින්වත්නි ආනන්ද හාමුදුරුවෝ නතර කළා නැහැ. ජීවමාන කාලේ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ආනන්ද හාමුදුරුවෝ කරපු සෑම බුද්ධෝපස්ථානයක්ම පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන්ම කරලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ පිරිනමන පෑවෙන් පස්සේදී ඒ කාරණාව පින්වතුනි දීඝනිකායේ අට කතාවේ සඳහන් කරලා තියෙන මෙන්න මෙහෙම. ආනන්ද හාමුදුරුවෝ කොහොමද බුදුරජාණන් වහන්සේගේ කුටියට ඇතුල් වෙලා තියෙන්නේ? දස බලේන වසිතං ගන්ධ කුටින් වන්දිත්වා භාග්‍යවතුන් වහන්සේගේ කුටියට වැඳලා දොර විවර කරලා තියෙන්නේ. ద్వාරං විවරිත්වා දොර ඇරලා. හරියට නිකන් අපි ප්‍රභූ කෙනෙකුගේ කාමරයකට යනකොට ගරු කටයුතු කෙනෙක් ඉන්න තැනකට අපි යනකොට එක පාටම අපි ඇතුළට යන්නේ. අපි මුලින්ම කරන්නේ මොකද්ද?
එතනට ගිහලා දොරට තට්ටු කරලා අවසර අරගෙන ඇතුළට යන්නේ. අපි එහෙනම් භාග්‍යතුන් වහන්සේගේ කුටියට ඇතුල් වෙනකොට ඇතුල් වෙන්නත් ඕන වැඳලා අවසර අරගෙන. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න සෑමලුවකට අපි ඇතුල් වෙන්න ඕන. ධාතුන් වහන්සේලා වැඩ ඉන්න චෛත්‍ය ස්ථානයක සෑය මලුවකට ඇතුල් වෙන්න ඕන. සෑය ප්‍රාකාරයෙන් අපි ඇතුළට ඇතුල් වෙන කලින් අවසරයක් ගන්නවා ස්වාමීනි ඔබ වහන්සේ වැඩ ඉන්න කුටියට මට එන අවසර දෙනසේක්වා කියලා. ආනන්ද හාමුදුරුවෝ එහෙම ඇතුල් වෙලා තියෙන්නේ. එහෙම භාග්‍යතුන් වහන්සේගේ ගන්ධ කුටි ඇතුල් වෙලා මුලින්ම කරලා තියෙන්නේ මංච පීඨන් නීහරිත්වා පපෝටිත්වා ඇඳන් පුටු ආදී සියල්ලක්ම අරගෙන එළියට දාලා භාග්‍යතුන් වහන්සේ ඇඳන් පුටු සියල්ලක්ම එළියට දාලා ගන්ධ කුටි සම්මජ්ජිත්වා මුළු ගන්ධ කුටියම පින්වතුනි අතු ගාලා මිලාත මාලා කචවරන් ජඩ්ඩිත්වා පරවෙච්ච මල් ආදී සියල්ලම ඉවත් කරලා කලින් තියපු මල් මේ සියල්ලම ඉවත් කරලා මංච පීඨං ආහරිත්වා පුන යථාඨානේට අපිත්වා අර ඇඳන් පුටු ආදී සියල්ලක්ම හොඳට ගසලා අදාළ තැන්වල ඒවා කුටියේ තබලා භගවතෝ ටිත කාලේ කරණීයං වත්තං සබ්බමකාසේ මෙන්න මේක තමයි වැදගත්ම වචනය. භාග්‍යවතුන් වහන්සේ වැඩ හිටපු කාලේ කරපු යම් උපස්ථානයක් තිබුණා නම් ඒ සියලුම උපස්ථානීය පින්වතුනි ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේ ඊට කළා තියෙනවා. ඉතින් මේ තමයි බුදුන් සරණ යන සැබෑ ආර්ය ශ්‍රාවකයා භාග්‍යවතුන් වහන්සේට සත්කාර කරන උන ආකාරය. නමුත් අපි අද දන්නවා ලංකාවේ බොහෝ තැන්වල ජීවමාන සංඥාවෙන් බුද්ධෝපස්ථාන කරන බොහෝ තැන් ලංකාවේ තියෙනවා. ඒක හරි සතුටක්. අපි සමහර ලාවට අතීතයේ දැක්කේ ගෙවල් වල වීදුරු කෑල්ලක ලෑල්ලක බුදු පිළිමියක් තියලා බුදුන් වැදපු ගෙවල්. සමහර ලාවට බුදුහාමුදුරු වෙනුවෙන් තමන්ගේ ගෙදර වෙන් කරලා තියෙන්නේ කිසි ප්‍රයෝජනයකට ගන්න බැරි මුල්ලක්. කිසි ප්‍රයෝජනයකට ගන්න බැරි ස්ථානයක් තමයි බුදු කුටියක් හදලා තියෙන්නේ. එහෙම නැත්නම් එළියේ ලෑලි වලින් පොඩි කුටියක් හදලා ඒක ඇතුලේ බුදු පිළිමය තැන්පත් කරලා ගොඩක් දෙනෙක් වන්දනා කරන්නේ. එහෙම බුදුන් වැඳ වැඳ හිටපු සමාජය අද වෙනකොට පින්වතුනි තමන්ගේ ගෙදර කාමරයක්ම වෙන් කරලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා ගෙදර වෙනම පින්වතුනි ගයක් වගේ කුටියක් හදලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කරන බුද්ධෝපස්ථානය කරන පිරිසක් අද ලංකාවේ ඉන්නවා. ඒක මොන තරම් භාග්‍යයක්ද බලන්න පින්වතුනි. ජීවමාන සංඥාවෙන් සියලුම කටයුතු වතාවත් ටික ඒ ගෙවල් වල අය භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් ඉටු කරනවා. මොන තරම් පුණ්‍ය බලයක්ද උන්ට ඒ විපාක දීලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ කවදාවත් මේ කරන්න බැරි දේවල් අපට කරන්න කියලා නෑ. අපට කියලා තියෙන්නේම කරන්න පුළුවන් ටික. එකක්වත් කරන්න බැරි දේවල් කියලා නෑ. එහෙනම් අද භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් පුද සත්කාර කරනවා. නමුත් මේ ශ්‍රද්ධාව නැති අය මේවට දොස් කියනවා. සමහර ලාවට භික්ෂුන් වහන්සේලා සමහර ධර්මයේ නොදන්න ගිහි අයත් සමහර ලාවට මේ බුද්ධෝපස්ථානන් වලට බනිනවා. ඕ අන්තගාමී වැඩ. නමුත් එහෙම හිතන්නේ ආනන්ද හාමුදුරුවෝත් එහෙමයි කරලා තියෙන්නේ. බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාලේ කරපු සියලුම උපස්ථාන ඒ විදියටම අඩුපාඩුවක් නැතුව ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ පිරිනම් පෑවෙන් පස්සේදී කරලා තියෙනවා. ඒසක් කවදාවත් ඒ කරුණ නොදැනගෙන දොස් කියන්න එපා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් කරන එක අල්ප පූජාවකට මහත්ඵල ලැබෙනවා වගේම එවැනි පූජාවකට සිතුවිලි මාත්‍රයකින් හරි වැරදි සිතක් පිහිටුව ගත්තොත් ඒ සිත පිහිටුව ගන්න තාක්කල් මේ කෙනාට සංසාරයේ අකුසල විපාක ලැබෙන්නේ. අද මේ කරුණ නොදන්න අය ගොඩාක් දෙනෙක් බනිනවා. මොකද බොහෝ තැන්වල අපි දැකලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ කුටිය හදලා භාග්‍යවතුන් වහන්සේට දන් දෙන ස්ථානේ වෙනම හදලා භාග්‍යවතුන් වහන්සේ ඒ කුටිය ඇතුළේම වැසිකිලි කැසිකිලි හදලා බුදුරජාණන් වහන්සේට සැතපෙන වෙනම ඇඳන් තියලා වාඩි වෙන වෙනම පුටු තියලා හරියට නිකන් බුදුරජාන් වහන්සේ ඇතුළේ ජීවමානව වැඩ ඉන්නා වගේම උපස්ථාන කරන්නේ. සමහරලාට සමහර අය දොස් කියනවා ඔබ දැක්කම මොකටද මේ වැසිකිලි කැසිකිලි මේ අන්තගාමී වැඩ. මේ ධර්මයේ නොදන්න අය. හැබැයි සමහරලාට සමහර අය අන්තගාමී වැඩත් කරනවා. ඔය සමහරලාට අපි අහලා තියෙනවා භාග්‍යවතුන් වහන්සේගේ
මුව දෝවණය කරනවා කියලා. ඊවන්තගාමී වැඩ. සමහරලාවට පින්වතුනි දැන් අපි කවදාවත් බුදුරජාන් වහන්සේට සිවුරක් පූජා කළා අපි බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ සිවුර පූජා කරලා භාග්‍යවතුන් වහන්සේ අඳවන්නේ නෑනේ. එහෙනම් භාග්‍යවතුන් වහන්සේට සිවුර අඳවනවා කියන එක හොඳ දෙයක් නෙවෙයි. අපිට පුළුවන් භාග්‍යවතුන් වහන්සේට සිවුර පූජා කරන්න විතරයි. අපිට භාග්‍යවතුන් වහන්සේට බුරුසුවක් ඒ ටූත් පේස්ට් එකක් පූජා කරන්න විතරයි පුළුවන්. දැහැට දන පූජා කරන්න විතරයි, පැන් පූජා කරන්න විතරයි, ආහාර පූජා කරන්න විතරයි පුළුවන්. ඒව අපි වළඳවන්න, මෝදෝවණේ කරවන්න, සිවුරු වන්දවන්න ඒවා අන්තගාමී වැඩ. මොකද අපි බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ කරපු ටික තමයි අපි කරන්නට ඕන. ඉතින් එහා පැත්තට දියක් කරන එක නෙවෙයි වැඩ ඉන්න කාලේ කරපු ටික අපි කරන්නට ඕන. අපි හාමුදුරු නමකට බුරුසුව පූජා කරයි කියලා උන්වහන්සේගේ මෝදෝවණේ කරවන්න යන්නේ නෑනේ. අපි හාමුදුරට සිවුර පූජා කරයි කියලා අපේ සිවුර අඳවන්න යන්නේ නෑනේ. එහෙනම් පින්වතුනි අපි මේ දේවල් කරනකොට අපි ඒ ප්‍රමාණය දැනගෙන කරන්නට ඕන. අපි කළ යුතු ප්‍රමාණය මොන ප්‍රමාණද කියලා පින්වතුනි දැනගෙන කරන්නට ඕන. එහෙනම් කවුරුවත් දොස් කියන්න එපා. භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන බුද්ධෝපස්ථානය ඒ කරන වාරයක් ගානේ ඒ අයට පින්වතුනි සසරට උපකාර වන මහ කුසල් ගොඩක් රැස් වෙන්නේ. නමුත් ධර්මයේ නොදන්න බොහෝ දෙනෙක් අන්ධ වූ බාලෝ අය සමහර ලාවට ඒ වගේ දේවල් දැක්කම දොස් කියනවා. නමුත් එහෙම දොස් කිව්වා කියලා කවදාවත් තමන්ගේ හදවතින්වත් පුංචි හෝ සැකයක් උපදව ගන්න එපා. එහෙනම් මම මේ කරන දේ වැරදිද කියලා. මොකද බුදුරජාන් වහන්සේ මේ බාලයා උපමා කරලා තියෙන අන්ධයාට ඒකනේ. අන්ධයාට පින්වතුනි කවදාවත් තමන්ගේ ඇස් දෙකෙන් දකින ප්‍රමාණය තේරුම් කරගන්න බෑ. මොකද පේන්නේ නැති නිසා. අන්ධයා ගමනක් යන්න ගියාම නොදන්න පාරක යනකොට වැඩිපුරම යන්නේ පාර නෙමෙයි නොමග. ආන්ගේ වගේ තමයි බාලයා ධර්මයේ නොදැන ගන්න නිසා බාලයා හැමදාම යන්නේ නොමග. එනිසා මේ බාලයන්ගේ කතා අහලා තමන්ගේ කරන පූජාවල් නතර කරගන්න එපා. ඒ බාලයන්ටත් යම් දවසක මේ ධර්ම කාරණාවල් හරියට වැටහුණොත් බුද්ධෝපස්ථාන කරાવી. ඕම් පිළිබඳ අනුකම්පා කරලා ඕන්ට දොස් නගන්න ඕන්ට උත්තර බඳින්න යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ප්‍රමාණයට අපි බුද්ධෝපස්ථානය කරාම ප්‍රමාණවත්. එනම් ආනන්ද හාමුදුරගේ මම මේ කාරණා පැහැදිලි කරේ ඒකයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ කරපු උපස්ථාන සියල්ලක්ම ආනන්ද හාමුදුර පින්වතුනි දා භාග්‍යවතුන් වහන්සේ පිරිනොම් පෑවෙන් පස්සේ කරලා තියෙනවා. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේට හැම වෙලාවකම මතක් කරලා තියෙන කාලය කොහොමද? නනු භගවා අයන් තුම්හාකන් නාහන කාලෝ. ස්වාමීනි දැන් මේ ඔබ වහන්සේගේ නාන වෙලාව. නාන භාජන සියල්ලක්ම සකස් කරලා බුදුහාමුදුරන්ට වෙලාවට මතක් කරලා තියෙන ස්වාමීනි දැන් මේ නාන කාලයයි. ධම්මදේශන කාලෝ. ස්වාමීනි දැන් මේ ධර්මදේශනා කරන කාලයයි. අයම් බික්කු ඕවාදන කාලෝ. ස්වාමීනි දැන් මේ භික්ෂුන් වහන්සේලාට අවවාද කරන වෙලාවයි. අයම් සීවසෙය්‍යප්ප කාලෝ. දැන් ස්වාමීනි සතපෙන වෙලාවයි. අයම් මුකදෝවන කාලෝ. ස්වාමීනි දැන් මේ මෝදෝවන කාලයයි. මෙන්න මේ වගේ පින්වතුනි බුදුරජාණන් වහන්සේට ඒ මොහොතින් මොහොත ආනන්ද හාමුදුරුවෝ සෑම පියවරක්ම සෝදානම් කරලා ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරලා තියෙනවා. දාන ටික සකස් කළා, දාන ටික පූජා කළා භාග්‍යවතුන් වහන්සේට මතක් කරලා තියෙනවා ස්වාමීන් දැන් මේ දන් බල දෙන වෙලාව. මෝදෝවණේ කරන පැන් ටික සෝදානම් කරලා මතක් කරලා තියෙනවා ස්වාමීන් දැන් මේ මෝදෝවණේ කරන වෙලාවයි. නාන දේවල් ටික සෝදානම් කරලා භාග්‍යවතුන් වහන්සේට මතක් කරලා තියෙනවා ස්වාමීන් දැන් මේ නාන කාලයයි කියලා. ඒ සියලුම වෙලාවල් ඒ වෙලාවල් වලට හරියට ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා වගේ කරලා තියෙනවා. කෙනෙකුට මේ කරුණ ටික අහනකොට මෙහිමත් හිතෙන්න පුළුවන්. ආනන්ද හාමුදුරන්ට එහෙම හිතුනම මොකද? කොහොමද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ළඟම හිටපු කෙනෙක්? ළඟම හිටපු කෙනෙකුට තමන්ගේ ප්‍රිය වූ කෙනෙක් වෙන් වුණාම ওই දේවල් හිතෙන්න පුළුවන් කියලා. තමන්ගේ දරුවෙක් මැරුණම දරුවෝ වෙනුවෙන් සියලු දේවල් දෙමව්පියෝ කරනවා වගේ ආනන්ද හාමුදුරටත් ඒ සිතුවිල්ලෙන් දෙයක් කරා කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. සිතුවිලි මාත්‍රයකින්වත් එහෙම වැරදි සිතක් උපදව ගන්න එපා. මොකද ඒ කරුණෙන් කියන්නේ ආනන්ද හාමුදුරන්ට සිහිය නැහැ කියලා. නමුත් මේ බුද්ධ ශාසනයේ අග්‍රස්ථානයේ ආනන්ද හාමුදුරන්ට විශේෂයෙන්ම ලැබිලා තියෙන මොකද්ද? සති මන්තානං අග්ගෝ.
සිහිය තියෙන යම් කිසි කෙනෙක් මේ ශාසනයේ වැඩ ඉන්නවද බුදුරජාණන් වහන්සේට පස්සේ වැඩිපුරම හොඳටම සිහිය තියෙන කාටද? ආනන්ද හාමුදුරුවන්ට. ඊළඟ ආනන්ද හාමුදුරු මේ සිහිය නැතුව අර ප්‍රිය විප්‍රයෝග දුක මත කරපු දෙයක් නෙවෙයි. මේක තමයි සැබෑ ලෙසම කරපු පූජාව. එහෙම පූජා පැවැත්වුවම ලැබෙන ආනිසංස දන්න නිසා ප්‍රඥාවන්තයෝ උපස්ථාන කරලා තියෙන්නේ. අර ධර්මයේ සඳහන් කරනවා විමානවත්ත පාළේ පීත විමානය. අපි මේ පීත විමානේ නිතර දේශනා කරලා තියෙන දේශනාවල් වල එක්තරා කාන්තාවක් දුප්පත් කාන්තාවක් වැටකොළු මල් 4ක් අරගෙන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් අජාසත් රජතුමා ද්‍රෝණ 7ක ධාතුන් වහන්සේලා තැන්පත් කළ හදපු ධාතු චෛත්‍ය වන්දනා කරන්න යනවා. එහෙම ධාතු චෛත්‍ය වන්දනා කරන්න යනකොට මේ කාන්තාව අරගෙන යන්නේ වැටකොළු මල් 4ක්. ඒ වැටකොළු මල් 4 අරගෙන යනකොට පින්වතුනි ඇයට වන්දනා කරන්න ලැබෙන්නේ යන ගමන් අතරමඟ ගුණෙක් කැනලා මරණයටපත් වෙනවා. නමුත් ඇය ඒ මරණයටපත් වෙන වෙලාවෙම ගිහිල්ලා උපදින්නේ කොහෙද? තවුතිසා දිව්‍ය ලෝකේ රත්තරන් විමානයක් දිව්‍ය තලයේම බබලවාගෙන පහළ වෙලයි දිව්‍ය ලෝකෙ උපදුනේ. ශක්‍රදිව්‍ය මේක දැකලා ඇවිල්ලා අහනවා මොන වගේ පින්කමක් කරලාද මේ දිව්‍ය තලයට ආවේ? ස්වාමීනි මම මෙහෙම පින්කමක් කරලා. ශක්‍රදිව්‍ය අහනවා ඔය වගේ අල්ප පූජාවක් කරාම ওই තරම් මහත්ඵල මහානිසංස ලැබෙනවද? ඒ වෙලාවේ ඇයි කියනවා ස්වාමීනි මම මේ වැටකොළු මල් පූජා කරලා ලැබපු ආනිසංසෙ නෙවෙයි. ස්වාමීනි මම මේ වැටකොළු මල් ටික පූජා කරන්න යන ගමන් ලැබිච්ච ආනිසංසය. බැරි වෙලාවක ස්වාමීනි මේ වැටකොළු මල් ටික පූජා කරලා එන ගමන් මම මැරුණා නම් ස්වාමීනි මම උපදින තැන ඔබ වහන්සේටවත් හොයාගන්න බැරි වෙනවා කියනවා. ඒ තරම්ම බුද්ධානුස්සතියක් ඇයිගේ හදවතේ තිබිලා තියෙනවා. එතකොට බලන්න බුදුරජාන් වහන්සේට යමක් පූජා කරන්න යන ගමන් මෙරිච්ච කෙනෙක් මේ දිව්‍ය ලෝකෙ ඉපදලා තියෙන්නේ. පූජා කළා නෙවෙයි. ඒකයි කියන්නේ ධර්මයේ සඳහන් කරලා තියෙන පින්වතුනි ලෝතුරා බුදුරජාණන් වහන්සේ පිළිබඳව දන්න කෙනා මම බුදුන් වඳින්න යමි. මම භාග්‍යවතුන් වහන්සේට යමක් පූජා කරන්න යමි. මම භාග්‍යවතුන් වහන්සේ දකින්න යමි කියලා ඉන්න තැනින් ඉස්සරහට අඩියක් තැබුවොතින් ඒ තබන පියවරට පින්වතුනි අප්‍රමාණ කුසලයක් සංසාරේ වෙනුවෙන් ලැබෙනවා. මහා කුසලයක් ලැබෙනවා. දෙවෙනි අඩිය තියෙනකොට මේ මිනිස්සයා මැරුණත් අර පළවෙනි අඩිය තියෙන වෙලාවේ ලැබිච්ච පුණ්‍ය කර්මේ කොයිතරම් බලවත්ද කියලා කියනවනම් ඒ පුණ්‍ය කර්මේ මේ කෙනා ඊළඟ ජීවිතයේ සුගති භවයකට යනවා. ඊතරම් බලයක් තියෙනවා මේ බුද්ධෝත්පාද මේ බුද්ධෝපස්ථානය කරන කෙනාට. සිතුවිලි මාත්‍රයකට පවා මහා කුසල අනුමෝදන් වෙන්න පුළුවන්, පින්කම් කරගන්න පුළුවන් පින්තුනි භාගතුන් වහන්සේ පිළිබඳ හිතුවත්. අර බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න කාලේ එක්තරා බකුමූණු පක්ෂියෙක් දවසක් බුදුරජාන් වහන්සේගේ ළඟට ඇවිල්ලා අත්තටු දෙක එකට එකතු කරගෙන බුදුරජාණන් වහන්සේට හරියට වැඳගෙන ඉන්නවා වගේ භාගතුන් වහන්සේගේ දිහා බලන් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කියනවා ආනන්ද මේ බකුමූණු පක්ෂය තවත් කල්පලක්ෂයක් ගිය තැන සෝමනස්ස කියලා පසේ බුදු කෙනෙක් වෙනවා. ආනන්ද මේ බකුමූණු පක්ෂියා ඒ ජීවිතේ පසේ බුදු වෙන තාක්කල් මේ තමයි අන්තිමටම උපදිච්ච දුගති භවය. ආය කල්පලක්ෂේ කිසි දවසක දුගති භවයකට යන්නේ මා කිරි ඇති කරගත්තු චිත්ත ප්‍රසාදේ නිසා. බලන්න පින්තුනි කල්ප ලක්ෂයක්ම සුගති සම්පත්තියකින් ඔසවල තැබුවා බුදුරජාන් වහන්සේගේ රූපය දිහා තිරිසන් භවයක් ලබලා බලාගෙන ඉඳීමේ ශ්‍රද්ධාව නිසා. ඒතරින්ම කිසිම බුදු ගුණයක් නොදන්න මේ තිරිසන්ගත සතාට මේ තරම් ආනිසංස ලැබෙනවා නම් අපේ පින්වතුන් හිතන්න අල්ප බුදු ගුණ ප්‍රමාණයක් හෝ හදවතින් ස්පර්ශ කරලා තියෙන අපි එක සාදුකාරයක් භාගතුන් වහන්සේ වෙනුවෙන් ලැබුවොත් ඒ සාදුකාරයට පින්වතුනි කොයි තරම්නම් සංසාරයට උපකාර ලැබෙයිද අපිට. ඒ නිසා කවදාවත් පින්වතුනි මේ බුද්ධෝපස්ථානයන් නැති කරගන්න නම් එපා. මොකද බුද්ධෝත්පාද කාලය කියන්නේම ප්‍රඥාවන්තයන්ට මහා ආභරණයක්, ප්‍රඥාවන්තයට මහා සරණ, ප්‍රඥාවන්තයට මහා රැකවරණයක්. මොකද ඒ නිසාම තමයි මේ බුද්ධ කියන වචනේ ප්‍රඥාවන්තයන්ට ඇහුනම ඒ බුද්ධ කියන වචනේ ඇහුණු ශනීම භාගතුන් වහන්සේගේ සරණ යන්නේ. අර අනේපිඩු සිටුතුමාට
රජගහනුවර සිටුවරයාගෙන් අහන්න ලැබෙනවා මේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා බුද්ධෝ ලෝකෝ උප්පජ්ජති කියලා වචනේ අහන්න ලැබුණු ගමම්ම අනේ පිට සිටුතුමාගේ මුළු ශරීරයේ පුරාවටම පිංගුතුනි බුද්ධානුස්සතියෙන් පිනා ගියා. ඉතින් ඒ වෙලාවේ අනේ පිට සිටුතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට බුදුහාමුදුරුවෝ පහවදා ගෙදරට වඩින බව දැනත් සොහොනට යනවා භාගතුන් වහන්සේ වුණ ගෙහින්න. ඉතින් පිංගුතුනි බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන බව දැනගත්තම ප්‍රඥාවන්තයට දැනෙන්නේ හිමයි. මහා කප්පින රජතුමා විලෙන්දන්ගෙන් අහනවා සවැත් නුවර මොනවා හරි විශේෂ දෙයක් නැද්ද දන්න කියන. ස්වාමීනි තියෙනවා. මොකද්ද විශේෂත්වය? ආපු විලින්දෝ මහා කප්පින රජතුමාට බුද්ධෝ ලෝකෝ උප්පජ්ජති කියන වචනේ කියලා තියෙන්නේ කොහොමද? සුවඳ වතුරක් අරගෙන තමන්ගේ මුවවල් දෝවණය කරලා විලින්දෝ රජතුමාට කියලා තියෙන්නේ ස්වාමීනි මහරජ බුද්ධෝ ලෝකෝ උප්පජ්ජති ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ලෝකයට පහළ වෙලා කියන වචනේ මොයෙන් පිට කරලා තියෙන්නේ සුවඳ වතුරකින් තමන්ගේ මෝදෝවණය කරගෙන. එhmenan ඒ තරමටම ප්‍රඥාවන්තයෝ මේ වචනෙට පවා පින්වතුනි ගරු කරලා තියෙනවා. එhmenan පින්වතුනි අන්තිම වතාවේ අපේ පින්වතුන්ට මම තීරුම් කරලා දෙන්නම්. මෙතනදී විශේෂ කරුණක් අන්තිමට කියන්න තියෙනවා. ඒ තමයි දැන් මම කලින් මතක් කළා අපි ජීවමානව බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් තමයි භාග්‍යතුන් වහන්සේට උපස්ථාන කරන්න ඕන. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැනට යන්න, භාග්‍යතුන් වහන්සේට කියලා වන්දනා කරන්න, භාග්‍යතුන් වහන්සේට යම පූජා කරන්න මේ සියල්ලක්ම ජීවමාන සංඥාවෙන් කරන්න ඕන. හාමුදුරුවෝ නමක් ගෙදරට වැඩියම අපි හාමුදුරුවන්ගෙන් අහනවා ස්වාමීනි ඔබ වහන්සේට මේ වෙලාවේ මොන වගේ දෙයක් කැපද? අපි බුදුරජාන් වහන්සේට යමක් හදාගෙන කියලා එක සැරේ පූජා කරන්න කලින් අපි භාග්‍යතුන් වහන්සේට ගිහිල්ලා කියන්න ඕන ස්වාමීනි මම අද ඔබ වහන්සේට පාන වර්ගයක් පූජා කරනවා. ස්වාමීනි මම අද ඔබ වහන්සේට දාන ටිකක් පූජා කරනවා. ස්වාමීනි මම අද ඔබ වහන්සේට සිවුරක් පූජා කරනවා. මාට ඒ සඳහා අවසර දෙසේක්වා කියලා පින්වතුනි කලින් බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ගන්න ඕන. එහෙම අවසර අරගෙන Taman සකස් කරගත්තු ටික ජීවමාන සංඥාව උපදවගෙන බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහලා පූජා කරන්න ඕන. ස්වාමීනි වහන්සේට මම මේ ප්‍රණීත දානයක් සකස් කළා. මේ දාණය මගේ නිවන පිණිස වහන්සේ මේ දාණය පිළිගන්නාසේක්වා. ඔබ වහන්සේට මම පාන වර්ගය සූදානම් කරා. ස්වාමීනි මා කෙරෙහි අනුකම්පාවෙන් මගේ නිවන පිණිස මේ පූජාව පිළිගන්නාසේක්වා. ස්වාමීනි මම ඔබ වහන්සේට සුගත චීවරයක් සූදානම් කරා. මාගේ නිවන පිණිස ස්වාමීනි මේ සී චීවරය ඔබ වහන්සේ පිළිගන්නාසේක්වා කියන සංඥාවෙන් පින්වතුනි භාග්‍යතුන් වහන්සේට පොදු පූජාවල් පූජා කරන්නට ඕන. එහෙම පොදු පූජාවල් පූජා කරනකොට අපට පින්වතුනි ආනිසංස ලැබෙනවා. මම අර කලින් මතක් කළා බුදු භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නකොටයි පිරිනිවන් පෑවෙන් පස්සේදී ලැබෙන ආනිසංසවල කිසි වෙනසක් නැහැ. එක සමාන ආනිසංස ලැබෙනවා Tamanට සමාන සිතක් සීනවන. පින්වතුනි බුදුරජාණන් වහන්සේට යම පූජා කරනකොට කොහොමද අපට ආනිසංස ටික ලැබෙන්නේ උන්වහන්සේ පරිහරණය කරන්නේ නැතුව? දැන් අපි සිවුරක් පූජා කරන අපි දන්නේ උන්වහන්සේ ඒක අඳිනවා කියලා. අපි දානේ පූජා කරන අපි දකින්නේ උන්වහන්සේ දානේක බත් ඇටයක්වත් වළඳනවා කියලා. එමුනම් කොහොමද පින්වතුනි භාග්‍යවතුන් වහන්සේට කරන පූජාවකට ඒ ආනිසංස ටික ලැබෙන්නේ? උන්වහන්සේ පරිහරණය කරන්නේ නැත්තම් පින්වතුනි අපි එකක් මතක තියාගන්න ඕන කිසිම ප්‍රතිග්‍රාහකයෙකු අපි පූජා කරන දේ පරිහරණය කළා නොකළා කියලා අපගේ ආනිසංස ටික වෙනස් වෙන්නේ. දැන් අපි හාමුදුරු නමකට සිවුරක් පූජා කරනවා. උන්වහන්සේ ඒ සිවුර අරගෙන විසිකරා තව කාට හරි දුන්නත් මොනව කළත් ඒ චීවරය උන්වහන්සේ කරන දේවල් වල කරන ටික අපට අදාළ නැහැ. අපි පූජා කරනකොටම ඒ චීවරෙන් ලැබෙන ආනිසංස ටික ලැබෙනවා. හැබැයි කරුණු තුනක් සම්පූර්ණ වෙන්න ඕන. මොකද කාරණාවල් තුන දායකයෙක් ඉන්න ඕන, දෙන දේ තියෙන්න ඕන, ප්‍රතිග්‍රාහකයෙක් ඉන්න ඕන. හැබැයි දායකයයි දෙන දේ තිබුණා ප්‍රතිග්‍රාහකයා නැත්තම් වැඩක් නැහැ. දැන් අපේ පින්වතුන් හාමුදුරු නමකට යමක් අරගෙන යනවා. ඒ හාමුදුරුවන්ගේ අතටම දීලා ඒක අතටම පූජා කරන්නේ නැතුව අපේ පින්වතුන් මේ සිවුර තියලෙනවා නම් කොහේ හරි තැනකින් හාමුදුරන්ට කියලා තියලෙනවා නම් ඒකින් අපේ පින්වතුන්ට ලැබෙන ආනිසංස ටික ලැබෙන්නේ නැහැ. ලැබෙනවා නම් හාමුදුරුවන්ගේ අතකට දෙන්න ඕන. එහෙම නැත්නම් ඔසවන්න පුළුවන් මේසයක් මත තියනකොට හාමුදුරුවෝ ඒ මේසය අල්ලගෙන අත තියාගෙන හරි ඉන්න ඕන.
එතකොට තමයි අපේ පින්වතුන් කරන පූජාව පිළිගන්නවා වෙන්නේ. හාමුදුරු ප්‍රතිග්‍රහකයා බාරගත්තා වෙන්නේ. බුදුරජාණන් වහන්සේටත් ඕකෝයි විදිහටම අදාළයි. අපි භාග්‍යතුන් වහන්සේට යම පූජා කරනකොට බුදුරජාණන් වහන්සේ අපි කරන පූජාව උන්වහන්සේ ශ්‍රී හස්තයේ තබලා උන්වහන්සේට බාර ගන්න ඕන. අන්න ඒ ප්‍රතිග්‍රහකයාගේ කාර්යභාරය භාග්‍යතුන් වහන්සේ ඉටු කරන්නට ඕන. පින්වතුනි බුදුරජාණන් වහන්සේ ප්‍රතිග්‍රහකයාගේ කාර්යභාරය කොහොමද ඉටු කරන්නේ? අපි බුදු පිළිමයක් ළඟට ගිහලා පූජාවක් කරාට අපි දකින්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ වත ගහලා බාර ගන්නවා. අපි භාග්‍යතුන් වහන්සේ ධාතුන් වහන්සේලාට පුද පූජා පැවැත්වුවට අපි දන් පිළිගන්නුවට අඩුම තරමේ අපි දකින්නේ නැනේ වළඳනව තබා උන්වහන්සේක අත තියලා බාර ගන්නවත් අපි දකින්නේ නැහැ. එවනම් කොහොමද අපි මේ කාරණාව තේරුම් කරගන්නේ? මම අපේ පින්වතුන්ට බොහෝම සතුටු හිතෙන කාරණාවක් මේ වෙලාවේ මතක් කරන්න. පින්වතුනි අපේ පින්වතුන් අපි හිතමු අද ලෝතුරා භාග්‍යවතුන් වහන්සේට ජීවමාන සංඥා උපදවගෙන මල් බඳුනක් පූජා කරා කියලා. දැන් භාග්‍යතුන් වහන්සේට මල් බඳුනක් පූජා කරාම ලැබෙන යම් ආනිසංසයක් තියෙනවා. අපි පින්වතුන් දන්නවද මීට අවුරුදු 2500 ගණනකට කලින් උන්වහන්සේ ලෝකයේ දිහා බලනකොට දැක්කා අනාගතයේ දවසක මෙන්න මෙවැනි මොහොතක මෙන්න මෙවැනි ධර්මදේශනාවක් මේ වගේ ස්ථානයක පැවැත්වෙනවා. ඒ ධර්මදේශනාවට කලින් මා උදෙසා මෙන්න මෙවැනි දායක පිරිසක් ගෙනල්ලා මල් බඳුනක් මට පූජා කරනවා. එදා භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට අද මේ භාග්‍යවතුන් වහන්සේට පූජා කරපු මල් බඳුනට උන්වහන්සේ ශ්‍රී හස්තයේ තබලා උන්වහන්සේ ප්‍රතිග්‍රහකයාගේ කොටස ඉටු කරන්න මේ මල් බඳුනට අත තියලා බාරගෙන ඉවරයි. එhmenan බලන්න අපි පූජා කරපු පූජාවට පවා භාග්‍යවතුන් වහන්සේ අනුග්‍රහ කරලා තියෙනවා. එහෙමනම් අපේ පින්වතුන් හිතන්නේ මම සරණ ගියපු මගේ භාග්‍යවතුන් වහන්සේ ඔබ මට කොයි තරම්නම් අනුකම්පාවක්ද මේ දක්වලා තියෙන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන දායකයාගේ කොටස පමණයි. යමක් සකස් කරලා පූජා කරන කාර්යභාරය විතරයි අපිට කරන්න තියෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ කරන්න ඕන සියලුම උපස්ථානයන් උන්වහන්සේගේ ප්‍රතිග්‍රහකයාගේ කාර්යභාරය උන්වහන්සේ කරලා ඉවරයි. කෙනෙකුට සැකයක් උපදින්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේට එහෙම කරන්න පුළුවන්ද කියලා. ලෞතර බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ සිතුවිලි මාත්‍රයක් පවා දැනගෙන අනුග්‍රහ කරලා තියෙනවා. අංගුත්තර නිකාය දෙවෙනි පොතේ 50 වෙනි පිටුවේ පින්වතුනි තියෙනවා සූත්‍රයක් කාලකාරාම කියලා සූත්‍රයක්. මේ කාලකාරාම සූත්‍රය සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම මේ ලෝකේ යම් සත්වයේ දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරිචිතං අනුවිචරිතං මනසා තස්මා තථාගතෝති උච්චති. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් ඇසෙන් ගන්න, කනෙන් ගන්න, දිවෙන් ගන්න, මේ ශරීරයෙන් ගන්න යම් රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, ස්පර්ශයක්, සිතුවිලි මාත්‍රයක් වේනම් ඒ සියල්ලක්ම භාග්‍යවතුන් වහන්සේ දැකලා දැනගෙන ඉවරයි. ඒ කියන්නේ අද මේ කරන ධර්මදේශනාව පවා පින්වතුනි ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ මීට අවුරුදු 2500 ගණනකට කලින් දැකලා උන්වහන්සේ දැනගෙන අදිෂ්ඨාන කරලා ඉවරයි. අන්න ඒ අදිෂ්ඨානී නිසාම තමයි අපි ධර්ම දේශනාවක් ආරම්භයේදී අදිෂ්ඨානයක් කරන්නේ. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කරපු විදියටම මේ දේශනාව කරන්න මට ශක්තිය ලැබෙන්න ඕන. මගේ මුවින් වැරදි වචනයක්, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවි ධර්මයෙන්ම මේ මුවින් පිට වෙන්නට ඕන කියන අදිෂ්ඨානය කරන්නේ අර භාග්‍යවතුන් වහන්සේ මේ සියලුම දේවල් වලට අපට අදිෂ්ඨාන කරලා තියෙන නිසා. එhmenan අපි කරන බුද්ධ පූජාව කියන්නේ ඒ අදිෂ්ඨානයක පූජාවක් විතරයි. උන්වහන්සේම අදිෂ්ඨාන කරලා සිතුවිල්ල දැනගෙන අනුග්‍රහ කරලා තියෙනවා බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ. දැන් අර සවිතක්ක සූත්‍රයේ සංයුත්ත නිකායේ 4 වෙනි පොතේ 490 වෙනි පිටුවේ තියෙන සවිතක්ක සූත්‍රය කියලා සූත්‍රයක්. ওই සූත්‍රයේ පින්වතුනි මුගලන් හාමුදුරු රහත් වෙන්න කලින් උන්වහන්සේ එක දිගට දින 7ක් පින්වතුනි භාවනා කරනවා. නමුත් උන්වහන්සේ භාවනා කරගෙන යනකොට එක දවසක් උන්වහන්සේට කාම විතරකයක් උපදිනවා. ධානයකට සමවදින කලින් කාම විතරකයක් උන්වහන්සේගේ හිතේ උපදිනවා. ඒ කාම විතරකයේ උපදිනකොටම ඒ ඉපදෙන චිත්තක්ෂණයේදීම බුදුරජාණන් වහන්සේ එතන පහළ වෙලා
මුගලන් හාමුදුරන්ට පින්වතුනි ධර්ම දේශනාව පවත්වනවා. බලන්න සවිතක්ක සූත්‍රය කියලා සංයුත්ත නිකායේ තියෙන ආංගය සූත්‍රය. උන්වහන්සේට අර කාම විතරකයේ හිතේ උපදින ක්ෂණෙහිම බුදුරජාන් වහන්සේ පහළ වෙලා අර උපන්නා වූ කාම විතරකේ නැති කරන්න මුගලන් හාමුදුරන්ට බණ කියලා තියෙනවා. බලන්න සිතුවිලි මාත්‍රයකට පවා භාග්‍යවතුන් වහන්සේ අනුග්‍රහ කළා තියෙනවා. එහෙනම් අපට බුදුරජාන් වහන්සේ කොයිතරම් අනුග්‍රහ කළාද කියලා හිතන්නකෝ. ඉතින් බුදුරජාණන් වහන්සේට පින්වතුනි ඔය වගේ බලන්න දැන් උන්වහන්සේ අතීතය බලලා තියෙනවා. අනාගතය බලලා තියෙනවා. ඔය අට්ඨාරස බුද්ධ ධර්මතා කියලා සඳහන් කරලා තියෙනවා. උන්වහන්සේට තියෙන ආවර්ජනා පටිබද්ධ ඥානය. ආවර්ජනය කරපු ගමන් ආවර්ජනය කරන කාරණාවල් උන්වහන්සේට වැටහෙනවා. ඒ වගේම තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ යමක් හිතපු ගමන් ඒ අවශ්‍ය කරන සියලුම දේවල් භාග්‍යවතුන් වහන්සේගේ ඥාණයට වැටෙනවා. ආන් ඒ නිසා තමයි සර්වඥ කියලා භාග්‍යවතුන් වහන්සේට කියන්නේ. භාග්‍යවතුන් වහන්සේ අතීතයේ පිළිබඳ හිම ආවර්ජනය කරලා තිනවා. අනාගතයේ පිළිබඳ භාග්‍යවතුන් වහන්සේ ආවර්ජනය කරලා තිනවා කියලා ඔය බුද්ධ ධර්මතා 18ක් පිළිබඳ අපේ ධර්මයේ සඳහන් කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේට පින්වතුනි මේ තරම් දැන් අවුරුදු 2500ක් මේ ආවර්ජනය කරලා බලන්න ඕනේ නම් අපේ මල්වට්ටිය පූජා භාග්‍යවතුන් වහන්සේ දකින්න. පින්වතුනි බුදුරජාණන් වහන්සේට මේ අතීතය අනාගතය සියලු සත්‍යයන්ගේ සියලු සීත් මම අනාගතේ මොනවද කරන්නේ? මම නිවන් දකින්නේ කවද්ද? මම මේ බුද්ධෝත්පාද කාලේ මොන වගේ පින්ද කරන්නේ? මොන වගේ පවුද මම කරගන්නේ? මේ සියලුම බුදුරජාන් වහන්සේට දකින්න කොයිතරම් වෙලාවක්ද යන්නේ නැත්තේ? ඒකට උදාහරණයක් කියනවා නම් ඔය සංයුත්ත නිකාය 4 වෙනි පොතේ තියෙනවා 584 වෙනි පිටුවේ කුල සූත්‍රය කියලා සූත්‍රයක්. පිටුතුරේ ඔය සූත්‍රය සඳහන් කරනවා දවසක් බුදුරජාන් වහන්සේ එක පරිබ්‍රාජකෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට උන්වහන්සේ පිළිතුරක් දෙනවා. මොකද්ද? උන්වහන්සේ අතීතය ආවර්ජනය කරලා බලනවා මහා කල්ප 90ක් යම් සිදුවීමක් බලන්න. ඒ තමයි දන් දුන්නම දුප්පත් වෙනවා කියලා එක මිනිස්සෙක් කියලා බුදුහාමුදුරට චෝදනාවක් කරනවා. ඉතින් මේ චෝදනාව කරන වෙලාවේ පින්වතුනි බුදුරජාන් වහන්සේ අර පරිබ්‍රාජකයාට කියනවා මම මහා කල්ප 91ක් ආපසට ආවර්ජනය කරලා බැලුවා. එකම සත්‍යයක්වත් මට පෙනුන්නේ දන් දීලා දුප්පත් වෙච්ච කියලා. ඊතන අට කතාවේ කියනවා භාග්‍යවතුන් වහන්සේට මහා කල්ප 91ක් අතීතය ආවර්ජනය කරලා බලන කොච්චර වෙලාවක්ද ගියේ. සඳහන් කරලා තියෙනවා උන්වහන්සේට පින්වතුනි ගිහිල්ලා තියෙන්නේ අපි හුස්මක් ඉහළට ගත්තම මද වෙලාවක් මේ හුස්ම අපේ හුස්ම හිර කරගෙන ආයෙ පිට කරන්නේ. සාමාන්‍යයෙන් ඔක හරියට තේරුම් කරගන්න පුළුවන් ආනාපානසති භාවනා කරන කෙනෙකුට විතරයි. හුස්මක් ඉහළට අරගෙන අපි සාමාන්‍යයෙන් ටික වෙලාවක් තියාගෙන තමයි ආයෙ පිට කරන්නේ. හැබැයි අර තියාගන්න වෙලාවකට තේරෙන්නේ නැත්තේ ඒක තප්පරයකටත් වඩා බොහොම අඩුමඩු කාලයක්. අන්න ඒ හුස්ම තියාගන්න යන්නේ යම් වෙලාවක්ද අන්න එවැනි සුළු වෙලාවකදී තමයි මේ විශ්වයේ සියලු සත්‍යයන්ගේ සියලු සීත් භාග්‍යවතුන් වහන්සේට මහා කල්ප 91ක් ආවර්ජනය කරලා බලන්න ගියපු වෙලාව. ඒතර බලන්න පින්වතුනි සිතක් ගානේ ආවර්ජනය කරලා මහා කල්ප 91ක් බලන්න ගිය ඔච්චර වෙලාවක් නම් මේ අනාගතයේ අවුරුදු 2500ක් කාලය බලන්න භාග්‍යවතුන් වහන්සේට කොයි තරම්නම් අල්ප වෙලාවක්ද පින්වතුන් යන්නේ නැත්තේ. එහෙමනම් අපේ පින්වතුන් අද ඉඳලා හැම වෙලාවකම අදිෂ්ඨාන කරලා බුදුන් සරණ යන්න භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ පරිනිර්වාණය වුණ ඇත්ත. හැබැයි අඹෑටියක් තරම් ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ තා කාලයේ බුද්ධෝත්පාද කාලයයි ඒ හැම මොහොතකම ජීවමාන සංඥාවෙන් භාග්‍යවතුන් වහන්සේට යමක් කරනවා නම් ඒ සියලු පුද පූජාවල් වලට ආනිසංස අපේ පින්වතුන්ට ලැබෙනවා. ඒ සියලු ආනිසංස ලබන්න මේ උතුම් සද්ධර්ම දේශනාව අපේ පින්වත් හැම දිනාටම උපකාර වේවා. අද පැය දෙකක් පුරාවටම අපේ පින්වතුන්ට මේ මම මතක් කළේ නිවන් දකින්න යනවා නම් අපේ තියෙන ශ්‍රද්ධාව, ඒ ශ්‍රද්ධාව පළවෙනියට ඇති කරගන්න ඕන ලෞතර භාග්‍යවතුන් වහන්සේ පිළිබඳ. එහෙමනම් බුද්ධං සරණං ගච්ඡාමි මම කොහොමද බුදුන් සරණ යන්නේ කියන කාරණාවයි අද දේශනාවේ මාතෘකාව හැටියට තෝරාගෙන මේ දේශනාව පැවැත්වුවේ. එහෙමනම් මේ උතුම් සද්ධර්ම දේශනාව අද පැය දෙකක් පුරාවටම
දෙහෝරාවක් මේ උතුම් සදහම් දේශනාව මුළු මහත් ලෝකයාටම මහත් අනුකම්පාවෙන් දේශනා කරවන්නට ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුන පින්වත් පිරිසට අපි මේ වෙලාවේ පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ මුළු මහත් ලෝකයාටම ධම්මැස උපදවන්නට ප්‍රඥායස උපදවමින් ධර්ම මාර්ගයේ ගමන් කරන්නට ඒ පින්වතුන්ට අනුග්‍රහයක් පිණිස පරාර්ථකාමී චේතනාවෙන්ම ආත්මාර්ථය සම්පූර්ණ කරගනිමින් අද මේ උතුම් වටිනා ධර්ම දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරන්නේ කල්යාණ මිත්‍රයන් පිරිසක්. ඉතින් මේ පින්වතුන් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම මේ පින්කමට සම්බන්ධ වෙලා සහභාගී වුණු හැම දිනාටම පින්පෙත් අනුමෝදන් කරනවා. ඒ අයගේ නමින් මිය පරලෝකීයව සසරගත පින් බලාපොරොත්තු වෙන සියලු මීගේ ඥාතීන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මේ වෙලාවේ හැම දිනාටම මේ පින් අනුමෝදන් කරනවා. මිය පරලෝකීයව පින් බලාපොරොත්තු වෙන හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඒ වගේම ධර්මදේශනාව පටිගත වන අද දවසේ 5 වන ජන්මදිනයේ සමරන යශෝදරා අභිමානි දියණියට ආශිර්වාදේ කරනවා. ඉතින් ඒ දියණියට මේ වෙලාවේ අපි සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ දියණියට නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා ආශිර්වාදේ කරන ගමන් අනාගතේ යන ගමනේ කිසිදු කරදරයක් බාධකයක් නොවි අනාගත ජීවිතය යහපත් කරගන්න සුවපත් කරගන්නට මේ සියලු පුණ්‍ය ධර්මයේ හේතු වාසනා වේවා. ධම්මානුධම්ම ප්‍රතිපදාවකින්ම තමන්ගේ සියලු අරමුණු බලාපොරොත්තු පැතුමන් සියල්ලක්ම ස්වර ප්‍රකාරයෙන්ම සාර්ථකමත් කරගන්නට මේ පුංචි දියණියට මේ සියලු පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම චන්ද්‍රා ජයසේන ආච්චි අම්මාටත් ඒ වගේම මාලතී පොල්වත්ත ගුරු මෑණියන්ටත් මේ පින්කමට සහභාගී වූ සම්මාදන් වූ හැම දෙනාගේම මව්පිය දූදරු ඥාති මිත්‍රාදී හැම දෙනාටම සෙත් ප්‍රාර්ථනා කරලා ආශිර්වාදේ කරනවා. ඉතින් මේ හැම දෙනාටම නිදුක් නිරෝගී දිගාසිර සම්පත් සැලසේවා. කායික මානසික සුවපත් භාවයේ සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදේ කරනවා. ඒ වගේම මේ පින් සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවියන්ටත් බ්‍රහ්මයන්ටත් මරුන්ටත් යම රජුරුවන් ප්‍රධාන සියලු පින් අනුමෝදන් වන සම්මාදිට්ඨිකයන් වහන්සේලාට පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාම සාදු සිතින් මේ පින් අනුමෝදන් කරගනිත්වා. දේශකයන්න් වහන්සේටත් ධර්ම ශ්‍රවණය කරපු ඔබ අප හැම දිනාටමත් ඉක්මන්ම භවයක සතසහිත ප්‍රතිපදාවකින් ධර්ම අවබෝධය ලැබේවා. නිවන් දක්නා ජාති දක්වා ශ්‍රී සද්ධර්මය පර්යාප්තියම අසන්නට ලැබේවා, දරන්නට ලැබේවා. අසත්පුරුෂයන්ගේ ඇසුරක් නොලැබේවා. සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේම ඇසුර නිවන් දකින මොහොත දක්වාම ලැබේවා කියලා පින්වත් පිරිස ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ සියලු යහපත් බලාපොරොත්තු පැතුම නිතු වේවා. නිවන් දකින ජීවිතයේ දක්වාම සිතුවිලි මාත්‍රයකින්වත් බුදුන් සරණින් ඉවතට නොගොස් භාග්‍යවතුන් වහන්සේගේ සරණ යන්නම ශක්තිය ලැබේවා. ලෝතුරා සම්මා සම්බුදුරජාන් වහන්සේලාගේ රහතන් වහන්සේලාගේ නිරන්තරයෙන්ම රැකවරණේ බුද්ධෝත්පාද කාලවල ලැබේවා. අබුද්ධෝත්පාද කාලවලදී පසේ බුදුරජාණන් වහන්සේලාගේ විශේෂ අනුග්‍රහය මේ පින්වත් හැම දිනාටම ලැබේවා. අවසානයේ නිවන් දකින ජාති දක්වාම කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුර ලැබේවා. කල්යාණ මිත්‍රයන්ගේ සත්පුරුෂයන්ගේ විශේෂ අනුකම්පා ලැබේවා. අසත්පුරුෂයන්ගෙන් බාලයන්ගෙන් අල්ප මාත්‍ර හෝ බාධාවක් ලක් නොවේවා. සද්ධා සම්පන්න වේවා, සති සම්පන්න වේවා, වීර්ය සම්පන්න වේවා, සමාධි සම්පන්න වේවා, ප්‍රඥා සම්පන්න වේවා, සීල සම්පන්න වේවා. ලෝතුරා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අවබෝධ වේවා. ඒ ධර්මය අසලා දරාගෙන වචනින් කියවමින් අර්ථ අවබෝධ කරගෙන නුවණින් විනිවිද දැක අන්‍යයන්ට දේශනා කරන්න ශක්තිය ලැබේවා. ඒ වගේම කැමැති තාක් දේ නිදුකින් ලැබේවා. කැමැති තාක් දේවල් නිදුකින් පරිහරණය කරන්න ලැබේවා. කැමැති තාක් දේවල් නිදුකින් දන් දෙන ලැබේවා. අවසානයේදී කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරෙන් නිදහස් වෙම්වා.
අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරගමු. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ